හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 5 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 5ට අපි එකතු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර සාකච්ඡාවකටයි. අද අපිට අපේ විද්‍යාරත්න ගුරුතුමාගේ මූලිකත්වයෙන් තමයි මේ දේශනා මාලාව ආරම්භ වුණේ. අද තියෙන සූත්‍රය සඳහා අපිට විශේෂ අනුග්‍රහයක් දක්වනවා ශ්‍රීමති මහත්මිය. ශ්‍රීමති මහත්මිය අපි හැමෝම වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඔබතුමියට ආරාධනා කර සිටිනවා අද දවසේ දේශනාව ආරම්භ කරන ලෙසට. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි පළමු කොටම තෙරුවන් නැමද වැඩසටහනට පිවිසෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අද දවසේ මේ වගනාවක් සාකච්ඡා කිරීම සඳහා ආරම්භයක් ලබා දෙන්න කියලා මට විද්‍යාරත්න ගුරු පියාණන්ගෙන් ආරාධනය ලැබුණා. එවැනි දෙයක් කරන්නට මට අවස්ථාව සලසා දීම ගැන ඉතාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපිට ධර්ම මාර්ගයේදී බොහෝ උපකාර කරන ජයන්ත රත්නායක මහත්මයා, ලක්ෂ්මී මහත්මිය, ඒ වගේම ලසිල් කළුබෝයිල මහත්මයා, ප්‍රියන්ති විද්‍යාරත්න මහත්මිය ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. අද දවසේ අපට සාකච්ඡා කරන්න නියමිතව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ 9 වෙනි සූත්‍රය වන සම්මාදිට්ඨි සූත්‍රයයි. මේ සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කොට වදාළේ අග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින්. සාරිපුත්ත මහරහතන් වහන්සේ අප බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේ. උන්වහන්සේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සරද තාපස නමින් පැවිදිව ඉඳලා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවා. මෙයින් ඒකාසංකේය කල්පලක්ෂයකට මැත්තේහි ලොව පහළ වන සිද්ධාර්ථ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අග්‍ර අගතනතුරු ලාභීව අග්‍රතනතුර ලබනවා කියලා විවරණ ලැබලා අපේ බුද්ධ ශාසනය කාලෙදී බුදුරජාණන් වහන්සේ සම්බෝධියටපත් වුණු කාලේ එතුමා සංජය පරිබ්‍රාජක ළඟ පැවිදි වෙලා ඉඳලා අස්සජි මහරහතන් වහන්සේගෙන් ධර්ම දේශනාව අහලා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් මාස 8කට පස්සේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මැදින් නවම් මාස පුරපසළොස්වක පෝදින මේ අග්‍ර තානාන්තරය ලැබුවා. උන්වහන්සේ ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවනි ශ්‍රාවකයන්න් වහන්සේ. ඒ ශ්‍රාවකයන්න් වහන්සේ තමයි අද මේ දේශනාව කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා අතරට මේක මේ ශ්‍රාවක භාෂිතයක් වුණත් ඊටාම උත්තරීතර වශයෙන් දේශනාවක් කරපු නිසා ඒ දේශනාවත් එකතු වුණා බුද්ධ භාෂිත විදිහටම සලකනවා. මේ දේශනාව සම්මාදිට්ඨි සූත්‍රය ඊටාම දීර්ඝ සූත්‍රයක්. ඒකේ කරුණු 16ක් අනුපිළිවෙලින් පැහැදිලි කරනවා. කම්මපත වාරය, දෙවෙනි එක ආහාර වාරය, සත්‍ය වාරය කියලා 3. ඊට පස්සේ පටිච්ච සමුප්පාද අංග 12, ජරා මරණ සිට අවිද්‍යාව දක්වා කාරණා 12ක් තියෙනවා, වාර 12ක්. ඊළඟට ආශ්‍රව. මේ ඔක්කොම වාර 16කින් සමන්නාගතයි. අපි ඒක පළවෙනියෙන් පෙළ පොතට අනුව සාකච්ඡා කරලා දෙවනුව අට කතාවට යන්න තමයි අපි අදහස් කරේ. එහෙමනම් මම දැන් මේ පොතේ තියෙන විදිහට පටන් ගන්නවා. මේ මා විසින් මෙසේ අසන ලදී. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනයේ ඒ වචන වලින් තමයි පටන් ගන්නෙ. එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ අනාථපිණ්ඩික සිටුගේ ජේතවනාරාමයේ වාසය කරන සේක. එකල්හි තමයි මේ සාරිපුත්ත ස්තෝරියන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා භික්ෂූන් ඇවැත්නි කියලා සාරිපුත්ත ස්තවිරයන් වහන්සේට උත්තර දුන්නා.
ඊට පස්සේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නේ විස්තර කරන අදහසින් කත්තු කම්මිතා පුච්චා කියලා කියන විදිහට අහනවා. එවත්නි සම්මාදිට්ඨිය කියලා කියනවා. කුපමණකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්මාදිට්ඨික වේද? ඔහුගේ දෘෂ්ටිතම ඍජු භාවයට පැමිණියා වේද? ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වේද කියලා අහනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා ආයුෂ්මත් සාරිපුත්‍ර රහතන් වහන්සේ ඔබ වහන්සේගෙන් අපි මේ අර්ථය දැනගන්න දුර සිට උනත් පැමිණෙන්නෙමු. මෙහි අර්ථය ආයුෂ්මත් සාරිපුත්‍ර වැටහෙනම් මැනවි භික්ෂුහු ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ත්‍රයන් වහන්සේගෙන් අසා දරන්නාහුය කියලා ඒ උන්වහන්සේව උනන්දු කරනවා ඒ දේශනාව කරන්න. එවිට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා එහෙනම් සිතේ තබා ගන්න මම කියන්නම් කිව්වහම එසේය කියලා ස්වාමීන් වහන්සේලා එකඟ වුණා. ඉතින් වහන්සේ මේ විදිහට වදාලා. එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවකතමේ අකුසලයක් දනීද අකුසල මූලයක් දනීද කුසලයක් දනීද කුසල මූලයක් දනීද එවත්නි මෙපමණකින් ආර්ය ශ්‍රාවකතමේ එක වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. එතකොට කියනවා අකුසලයක් අකුසල මූලයක් දන්නවද? කුසලයක් කුසල මූලයක් දන්නවද? අන්න ඒ දන්න ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙනවා. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙනවා. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙනවා. මේ නිර්වාණ ධර්මයට පැමිණියා කියලා. ඊළඟට උන්වහන්සේ අකුසලය කවරේද? අකුසල මූලය කවරේද? කුසලය කවරේද? කුසල මූලය කවරේද කියලා ප්‍රශ්න කරලා ඒ ටික පැහැදිලි කරනවා. එහෙම ඊට පස්සේ දස අකුසල විස්තර කරනවා. ප්‍රාණඝාතය අකුසලයකි, අදත්තාදානය අකුසලයකි, මිච්ඡාචාරය අකුසලයකි, මුසාවාදය අකුසලයකි, පිසුන වචනය අකුසලයකි, පරුස වචනය අකුසලයකි, සම්ප්‍රප්‍රලාපය අකුසලයකි, අවිද්‍යාව අකුසලයකි, ව්‍යාපාදය අකුසලයකි, මිත්‍යා දෘෂ්ටිය අකුසලයකි. එවත්නි මේ අකුසලයයි කියනු ලැබේ. ඊට පස්සේ එවත්නි අකුසල මූලය කවරේද? ලෝභය අකුසල මූලයකි. ද්වේෂය අකුසල මූලයකි. මෝහය අකුසල මූලයකි. එවත්නි මේ අකුසල මූලයයි කියනු ලැබේ. ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් අකුසල මූල හැඳින්වුවා. අපි සිංහල පැත්තට යන්සර්. ඊට පස්සේ එවත්නි කුසලය කවරේද? ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයකි. අදත්තාදානයෙන් වෙන්වීම කුසලයකි. කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම කුසලයකි. මුසාවාදයෙන් වෙන්වීම කුසලයකි. පරුස වචනයෙන් වෙන්වීම කුසලයකි. සම්ප්‍රප්‍රලාපයෙන් වෙන්වීම කුසලයකි. අනවිද්‍යාව කුසලයකි. අව්‍යාපාදය කුසලයකි. සම්‍යක් දෘෂ්ටිය කුසලයකි. මේ ආකාරයට කුසල 10 හඳුන්වලා දුන්නා. මේවා තමා කුසලය කියලා කිව්වා. ඊට පස්සේ කුසල මූල වශයෙන් අලෝභය කුසල මූලයකි, අද්වේෂය කුසල මූලයකි, අමෝහය කුසල මූලයකි. එවත්නි මේ කුසල මූලයි කියනු ලැබේ කියලා කිව්වා. ඊට පස්සේ එවත්නි යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මිසේ අකුසලයේ දනීද අකුසල මූලයේ දනීද කුසලයේ දනීද කුසල මූලයේ දනීද හෙතෙම ਸਰව ප්‍රකාරයෙන් රාගානුශය නැතිකොට පටිඝානුශය දුරුකොට අස්මි මම යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර දමා විද්‍යාව උපදවා ඉහාත්මේදීම දුක් කෙලවර කරන්නෙක් වේ. එවත්නි මෙතෙක් කිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා උන්වහන්සේ දේශනා කරා. ඕකේ 10 පාලියක පොඩ්ඩක් බලමුද? එතන තියෙනවා මේ වචන ටික. මේක අට කතාවේ පැහැදිලි වෙන නිසා අපි බලාගෙන යමු. යතෝකෝ ආවුස්සෝ ලම් පජානාති. මෙසේ ආර්ය ශ්‍රාවක තෙම අකුසලයේ දන්නේද? අකුසල මූලය දන්නේද?
කුසලයේ දන්නේද කුසල මූලයේ දන්නේද? සෝ හිතෙම සබ්බසෝ රාගානුසයම් පහය. ਸਰව ප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කරයි. පටිඝානුසයං පටිවිනෝදෙත්වා. පටිඝානුසය දුරු කරයි. අස්මීති දිට්ඨිමානානුසයං සමුහනිත්වා. මමයයි කියලා ගන්න දෘෂ්ටිය සමග වුණු මාන අනුශය නසලා. අවිජ්ජං පහය විජ්ජං උප්පාදිත්වා. අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවා දිත්තේව ධම්මේ දුක්ඛසන්තකරෝ හෝති. මේ දිට්ඨු දැමීම මේ ජීවිතයේම දුක්ඛ කෙලවර කරනවා කියලා එත්තාවතාපිකෝ ආයුෂෝ ආර්ය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. උජුගතා සදිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මන්ති. ඉස්සෙල්ලා උන්වහන්සේ ඇහුවේ කිත්තාවතානුකෝ ආවුසෝ ආර්ය ශාවකෝ කියලා. කොපමණකින් කියලා. දැන් මෙතනදී පැහැදිලි කරනවා මෙපමණකින් ආර්ය ශාවක තෙමේ සම්මා දිට්ඨියට පැමිණෙනවා. දිට්ඨිය ඍජු වෙනවා. ධර්මයේ නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. මේ ධර්මයට පැමිණුණු කෙනෙක් වෙනවා කියලා. අන්න ඒ ටික මේ පදයක් ගානේ පැහැදිලි වෙනවා. ඒකයි මම මේකත් පෙන්නුවේ පාලි වචන ටිකක්. හොඳයි සර් අපි යමු ඊළඟට කම්මපත වාරී කළා. ඔතන 11. ඊට පස්සේ මේ භික්ෂූන් ඒ දේශනාව පිළිගත්තා. පිළිගෙන අනුමෝදනා කරලා සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් තව අතිරේක ප්‍රශ්නයක් ඇහුවා. එවත්නි ආර්ය ශ්‍රාවක තෙමේ යම් ලෙසකින් සම්‍යක් දෘෂ්ටික වේනම් ඔහුගේ දෘෂ්ටිය ඍජු වේනම් ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ නම් ඊට අනුක්‍රමයකුත් ඇත්තේද? මේ විදිහට ආර්ය ශ්‍රාවක කෙනෙක් මේ ගුණ ඇති වෙන්න තව ක්‍රමයක් තියනවාද කියලා ඇහුවා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවත්නි ඇත්තේ කිව්වා. තියෙනවා. අවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ආහාරය ඵල ආහරණය කරන ප්‍රත්‍යක් දනීද? ආහාර සමුදයක් දනීද? ආහාර නිරෝධයක් දනීද? ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද? එවත්නි මෙතකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. එතකොට ආහාරය ආහාරති කියන්නේ යමක් තමා වෙතට ගෙන එනවා. ආහාරති. එතකොට ආහාරය කියලා කියන්නේ ඵල යම්කිසි ඵලයක් ලබා දෙන නිසා. ඒ සඳහා උපකාර කරන ධර්ම තමයි ආහාර. එතකොට ආහාරය දනීද? ආහාරය සමුදය ආහාරයට හේතුව දනීද? ආහාර නිරෝධය දනීද? ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද? දැන් මේ පදවල උන්වහන්සේ චතුරාර්ය සත්‍යයට සංග්‍රහිත කළා තමයි මේ දේශනාව කරන්නේ. මේ පදයක් ගානේ උන්වහන්සේ මේ විදිහට චතුරාර්ය සත්‍යයට මේ ධර්ම ඇතුළත් කරලා පැහැදිලි කරනවා. එතකොට ආහාරය දනීද? ආහාර සමුදය දනීද? ආහාරයේ නිරෝධය දනීද? ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද කියලා ඊළඟට ඒ වචන ටික පැහැදිලි කරන්නේ. මේ 13 වෙනි එකෙන් කියනවා එවත්නි ආහාරය කවරිය? ආහාර සමුදය කවරිය? ආහාර නිරෝධය කවරිය? ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදා කවර? එතකොට දැන් ආහාරය විස්තර කරනවා. එවත්නි උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද අණ්ඩකෝෂ වස්ති කෝෂයන්හි සිටින. ඒ කියන්නේ බිත්තරවල සිටින හරි ගර්භාෂයක හිටින හරි එයින්ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය පිණිසද පවත්න 4 දෙනෙක් වෙයි. කවර 4 දෙනෙක් දයත් ඕලාරික උද සියුම් උද කබලින්කාර ආහාර හපල කන වළඳන ආහාර. දෙවැනි එක පස්ස ආහාරය. තුන්වැන්න මනෝ සංචේතන ආහාරය. 4 විඥාන ආහාරය කියන 4. එතකොට ඊළඟට ආහාර සමුදය තෘෂ්ණාව හට ගැනීමෙන් ආහාරයන්ගේ හට ගැනීම වේ. ආහාර නිරෝධය කියන්නේ තෘෂ්ණා නිරෝධයෙන් ආහාර නිරෝධය වේ. ඒ ආහාර නිරෝධ කරන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා ඒ ආහාර සමුදය, ආහාර නිරෝධය, ආහාර නිරෝධගාමිනී ප්‍රතිපදාව පැහැදිලි කළා. ඊට පස්සේ එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ආහාරය දනීද, මෙසේ ආහාර සමුදය දනීද, මෙසේ ආහාර නිරෝධය දනීද, මෙසේ ආහාර නිරෝධයට පැමිණෙන පිළිවෙත දනීද. හෙතෙම සර්ව ප්‍රකාරයෙන් රාගානුශය හැර, අර ඉස්සෙල්ලා කිව්ව සබ්බසෝ රාගානුසයන් පහය. ඊළඟට පටිඝානුශය දුරුකොට පටිඝානුසයන් පටිවිනෝදෙත්වා. ඊළඟට කිව්වා අස්මී යන දෘෂ්ටිය හා සම වූ මානානුශය නසා. අස්මීති දිට්ඨි මානානුසයන් සමුහනිත්වා. ඊළඟට අවිද්‍යාව හැර විද්‍යාව උපදවා. අවිජ්ජං පහය විජ්ජං උප්පාදෙත්වා. දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝති. මේ දිටු දැමියෙහිම දුක් කෙලවර කරන්නෙක් වෙනවා කියලා එහෙම කියලා ඒ කියන්නේ රහත් භාවයට පැමිණෙනවා කියන එක. දිටු දැමියෙම දුක් කෙලවර කරන්නෙක් කියලා මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයේ අචල වූ පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණයට පැමිණියේ වෙයි කියලා ආහාර පිළිබඳව පැහැදිලි කරා. ඒ ආහාර වාරය. භික්ෂුන් වහන්සේලා ඒ දේශනාව හොඳින් අහලා පිළි අරගෙන අනුමෝදනා වුණා. අනුමෝදනා වෙලා නැවතත් ඇහුවා අර විදිහටම ආර්ය ශ්‍රාවකෙක් සම්මා දිට්ඨියට පැමිණෙනවා නම්, ඊළඟට දෘෂ්ටිය ඍජු වෙනවා නම්, ඊළඟට ධර්මයේ අවිච්ඡ ප්‍රසාදයට පැමිණෙනවා නම්, මේ නිර්වාණ ධර්මයට පැමිණියා නම් ඒවා එහෙම වෙන්න තවත් ක්‍රම තියනවාද කියලා. ඒක පෙරියාල කරලා තියෙන එතන. නමුත් ඒ හතරම තියෙනවා. එතකොට මහරහතන් වහන්සේ කියනවා එවත්නි ඇත්තේය. තියෙනවා. එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ දුක දනීද. දුක හට ගැනීමේ හේතුව දනීද. දුක් නැසීමක් දනීද. දුක් නැසීමේ පිළිවෙත දනීද. එවත්නි ආර්ය ශ්‍රාවක තෙමේ මෙතකිනුදු සම්‍යක් දෘෂ්ටික වේ. මේ චතුරාර්ය සත්‍ය සත්‍ය වාරය දැන් පැහැදිලි කරන්නේ. එතකොට සත්‍ය වාරයේ දුක දන්නවද? දුක හට ගැනීමේ හේතුව දන්නවද? දුක නිරුද්ධ කිරීම දන්නවද? දුක නැසීමේ පිළිවෙත දන්නවද? අන්න එහෙම කෙනා සම්මා දිට්ඨියට පැමිණෙනවා, දෘෂ්ටිය ඍජු වෙනවා, ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත උනේ මේ නිර්වාණ ධර්මයට පැමිණියා කියලා දැන් පැහැදිලි කරනවා ඒ වචන. එවත්නි දුක කවරේය? දුක් හට ගැනීමේ හේතුව කවරේය? දුක් නැසීම කවරේය? දුක් නැසීමේ පිළිවෙත කවර? දැන් ඊළඟට දුක කියන එක ඉපදීමත් දුකය, දිරීමත් දුකය, ව්‍යාධියත් දුකය, මරණයත් දුකය, ශෝකය, වැළපීම, කයෙහි දුක, හිතෙහි දුක, දැඩි චිත්ත දුක්ඛයෙන් වූ පටිගය යන මෝහු දුක්ඛය. යමක් කැමැති වන්නේ ඒ නොලබා නම් එයත් දුකය. සැකෙවින් උපාදානස්කන්ධ පස දුක්ඛය කියලා දුක පැහැදිලි කරා. ඊට පස්සේ මේ දුක හට ගැනීමට හේතුව කුමක්ද? පුනර්භවය කරන සුළු නන්දි රාග වූ ඒ භවයේ හෝ අරමුණෙහි තෘෂ්ණා වූ යම් තෘෂ්ණාවක් වේද. කාමාස්වාද තෘෂ්ණා, භව සාස්වත දෘෂ්ටි සහගත තෘෂ්ණා, විභව තෘෂ්ණා, උච්ඡේද දෘෂ්ටි සහගත තෘෂ්ණා කියලා ත්‍රිවිධ තෘෂ්ණාව. අර අපි මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ වගේ යායන්තං තණ්හා නන්දි රාග සහගතා තත්‍රාභිනන්දිනී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් මේ දේශනා කරපු ඒ ටික තමයි තෘෂ්ණාව කියලා ත්‍රිවිධ තෘෂ්ණාව. ඊට පස්සේ දුක්ඛ නිරෝධය කවරේද? ආර්ය මාර්ගයෙන් ඒ තෘෂ්ණාවගේ යම් අත්‍යන්ත ප්‍රහාණයක්, සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම, අත්හැරීම, දුරලීම, මිදීමෙක්, නොයල්මෙක් වේද එවත්නීමේ දුක්ඛ නිරෝධයයි කියනු ලැබේ. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කවරක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා ව්‍යායාම, සම්මා ස්මෘති, සම්මා සමාධි කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා දුකට හේතුව දුක්ඛ නිරෝධය, නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා සත්‍ය වාරය
පැහැදිලි කරා. ඊට පස්සේ එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ දුක දනීද, දුක හට ගැනීමේ හේතුව දකීද, දුක් නැසීම දකීද, දුක් නැසීමට පමුණවන පිළිවෙත දකීද, හෙතෙම ਸਰව ප්‍රකාරයෙන්ම අර ඉස්සෙල්ලා කියපු පහම රාගානුශය ප්‍රහාණය කොට පටිඝානුශය දුරර අස්මි දෘෂ්ටි හා සදුෂ වූ මානානුශය මුලින් උපුටා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා ඉහාත්මේදීම දුක් කෙලවර කරන්නෙක් වෙයි. මේ ජීවිතයේදීම දුක් කෙලවර කරනවා රහත් බවට පත් වෙනවා කියලා කිව්වා මේ විදිහට දැනගත්තාම. ඒ වගේ ශ්‍රාවකයා තමයි සම්මාදිට්ඨියට පැමිණ සමායි. ඒ වගේ ශ්‍රාවකෙක් තමයි සම්මාදිට්ඨික වෙන්නේ, දිට්ඨිය ඍජු වෙන්නේ, ධම්මේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙන්නේ, නිර්වාණ ධර්මයට පැමිණියේ. එහෙම සත්‍යවාරය අවසන් කරාම මේ භික්ෂුන් වහන්සේලා දේශනාව පිළිගෙන අනුමෝදන් වෙලා ඇහුවා තවත් ක්‍රමයක් තියනවද කියලා. එතනදිත් මහරහතන් වහන්සේ කිව්වා එවත්නි ඇත යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තිමේ ජරා මරණ දකීද, ජරා මරණ හට ගන්නා හේතුව දකීද, දනීද සමාවෙන්. ජරා මරණ නිරෝධය දනීද, ජරා මරණ නැසීමට පමුණවන පිළිවෙත දනීද. මෙතන ඉඳලා අර පටිච්ච සමුප්පාදයේ ජරා මරණ වාරයේ ඉඳලා ඉදිරියට අවිද්‍යාව දක්වා එන කොටසේ මේ පළවෙනි එක. ජරා මරණ දනීද, ජරා මරණ හට ගන්නා හේතුවක් දනීද, ජරා මරණ නිරෝධයක් දනීද, ජරා මරණ නැසීමට පමුණවන පිළිවෙත දනීද කියලා මේ විදිහට ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨික වෙනවා. ඒ හතර එහෙම කරා. එතකොට ජරා මරණ කවරේද, ජරා මරණ සමුදය කවරේද, ජරා මරණ නිරෝධය කවරේද, ජරා මරණ නිරෝධයට පමුණවන ප්‍රතිපදාව කවරේද කියලා දැන් ඒ ටික උන්වහන්සේ විස්තර කරනවා. ඒ සත්වයන්ගේ ඒ සත්ත්වනිකායන්හි යම් දිරීමක්, දිරණ බවක්, කැඩුණු බවක්, කෙහෙ පැහුණු බවක්, හැම රැලි වැටුණු බවක්, ආයුෂ පිරිහීමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද එවත්නි මේ ජරායයි කියනු ලැබේ. ජරාව ඒ ආකාරයෙන් පැහැදිලි කරා. එවත්නි මරණය කවරේය? ඒ සත්ත්වනිකායන්ගෙන් ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, චුතවන බවක්, බෙහෙදයක්, අතුරුදන් වීමක්, මරණයක්, කාලක්‍රියාවෙක්, ස්කන්ධයන්ගේ බිඳුමෙක්, ශරීරයේ බහා තැබීමක් වේද එවත්නි මේ මරණයයි කියනු ලැබේ. ඒ වචන වලින් මරණය පැහැදිලි කරා. මෙසේ මේ ජරාවත් මේ මරණයත් දෙක ජරා මරණයයි කියනු ලැබේ. ඉපදීම හේතුවෙන් ජරා මරණ ඇතිවේ. ඉපදීම නැසීමෙන් ජරා මරණ නැතිවේ. මේ අරි අටඟි මගම ජරා මරණ නැසීමට පමුණවන පිළිවෙත වේ. එනම් සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය දක්වා මාර්ගාංග 8. එතකොට එතනත් උන්වහන්සේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍යයට පමුණුවමින් ජරා මරණ පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ජරා මරණ දකීද, ජරා මරණ හට ගැනීමේ හේතුව දකීද, ජරා මරණ නැසීම දකීද, ජරා මරණ නැසීමට පමුණවන පිළිවෙත දනීද, හෙතෙම ਸਰව ප්‍රකාරයෙන්ම අර රාගානුශය පහ කොට ආදී වචන කියලා ඊට පස්සේ කියනවා සම්‍යක් දෘෂ්ටියටපත් වෙනවා කියලා, දෘෂ්ටිය ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ නිර්වාණ ධර්මයට පැමිණියේ කියලා ඒ ටික කියනවා. ඒක ජරා මරණ වාරය. උන්වහන්සේ කියලා සාරිපුත්ත රහතන් වහන්සේගේ දේශනාව පිළි අරගෙන අනුමෝදන් වෙලා නැවතත් අහනවා එවත්නි මේ ආකාරයට නිර්වාණ ධර්මයට පැමිණෙන තව ක්‍රම තියනවාද කියලා. එතකොට එවත්නි වන්නේ තියනවා කියලා යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඉපදීම දනීද, ඉපදීමේ හේතුව දනීද, ඉපදීමේ නිරෝධය දනීද, ඉපදීම නිරෝධයට පමිනවන ප්‍රතිපදාව දනීද කියලා මෙතකින් මෙහෙම දන්නවනම් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙනවා, දිට්ඨිය ඍජු වෙනවා, ධර්මයේ ගුණ දැන පැහැදෙනවා, නිර්වාණ ධර්මයට පැමිණියා කියලා දැන් ඊළඟට පැහැදිලි කරනවා මේ වචන. එවත්නි උත්පත්තිය කවර? උත්පත්ති හේතු කවර? උත්පත්ති නිරෝධය කවර? උත්පත්ති නිරෝධයට පමුණවන ප්‍රතිපදා කවර? කියලා උත්පත්තිය පැහැදිලි කරනවා. ඒ සත්ත්වනිකායන්හි ඒ සත්වයන්ගේ යම් අසම්පූර්ණ ආයතන වශයෙන් ඉපදීමක්, පරිපූර්ණ ආයතන වශයෙන් මනසේ ඉපදීමෙන්, අණ්ඩකෝෂ වස්තිකෝෂයන්ට පිවිසීම් වශයෙන් පිළිසිඳ ගැන්මෙක්, සංසේදජ ඕපපාතික වශයෙන් ප්‍රකටව නිපදීමෙක්, ස්කන්ධයන්ගේ පහළවීමෙක්, ආයතනයන්ගේ ලැබීමෙක් වේද
එවත්නි මේ උත්පත්තියයි කියනු ලැබේ. උත්පත්තිය මේ ආකාරයට පැහැදිලි කරලා කර්ම භව හේතුවෙන් ජාතිය වේ. මේ ඉපදීමට හේතුව ජාතිය කියලා කිව්වා. කර්ම භවය ඉපදීමට හේතුව කිව්වා. එතකොට ජාතියට හේතුව භවයයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය කියලා කිව්වා. මේ අරි අටඟි මඟ ජාති නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවයි කියලා කිව්වා. එතනත් ඉපදීමට හේතුව ඉපදීම නිරෝධ වීම නිරෝධ කරන මාර්ගයේ වශයෙන් චතුරාර්ය සත්‍ය නම් වල පැහැදිලි කළා. ඒ විදිහට ආර්ය ශ්‍රාවක කෙනෙක් මෙසේ ජාතිය දනීද, ජාති සමුදය දනීද, ජාති නිරෝධය දනීද, මෙසේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද හෙතම ਸਰව ප්‍රකාරයෙන් රාගානුශය ප්‍රහාණය කොට අර පහම කිව්වා පටිඝානුසය ඒ ආදි වශයෙන් එවත්නි මෙතෙකින්ද ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දිට්ඨිය ඍජු වෙයි. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියා කියලා ජාතිවාරය පැහැදිලි කරා. ජාතිවාරයේ භික්ෂුන් වහන්සේලා ඇහුවා බොහොම සතුටින් පිළි අරගෙන ඇහුවා තවත් ක්‍රම තියනවාද කියලා. එතකොට කිව්වා තියනවා එවත්නි කියලා. යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ භවයන් දනීද, භව සමුදයක් දනීද, භව නිරෝධයක් දනීද, භව නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද. එවත්නි මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි කියලා දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා විස්තර කරනවා. ඊළඟ පිටුව. එතන භවය පැහැදිලි කරනවා. භවය කවරය, භව සමුදය කවරය, භව නිරෝධය කවරය, භව නිරෝධගාමිනී ප්‍රතිපදාව. මේ භවය කාම භවය, රූප භවය, අරූප භවය තිදෙනෙක් වෙත්. උපාදාන හේතු භව සමුදය උපාදාන. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. මේ අරි අටඟි මගම භව නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා කිව්වා. කියලා ඒ විදිහටම කිව්වා මේ ආකාරයට භව දනීද, භව සමුදය දනීද, භව නිරෝධය දනීද, භව නිරෝධ කරන ප්‍රතිපදාව දනීද හෙතෙම රාගානුශය පහ කොට ආදී වශයෙන් පැහැදිලි කරලා සම්මා දිට්ඨික වෙනවා කියලා පැහැදිලි කරා භව වාරය. ඊළඟට ආයිත් ඒ ස්වාමීන් වහන්සේලා ඇහුවා ඒක ගැන මේ අනුමෝදන් වෙලා ඇහුවා තවත් ක්‍රම තියනවාද කියලා. එතකොට තියනවා කියලා යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ උපාදානීය දනීද, උපාදාන සමුදය දනීද, උපාදාන නිරෝධය දනීද, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද එවත්නි මෙතෙකිනොත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා. දැන් උපාදානය ගැන අහනවා. උපාදාන කවරේය? උපාදාන සමුදය කවරේය? උපාදාන නිරෝධය කවරේය? උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදා කවරේය කියලා ප්‍රශ්න වශයෙන් අහලා ඒක විස්තර කරනවා. උපාදාන 4 දෙනෙක් වෙත්. කාම උපාදානය, වස්තුකාමය තෘෂ්ණාවෙන් දැඩි කොට ගැනීම. ditthya උපාදානය දෘෂ්ටිය දැඩි කොට ගැනීම. සීලබ්බත උපාදානය බාහිර ශීල වෘත්ත මෝක්ෂ මාර්ගයේ දැඩි කොට සලකා ගැනීම. අත්වාද උපාදානය ආත්මය ඇතැයි දැඩි කොට ගැනීම වෙති. එතකොට තෘෂ්ණා සමුදයෙන් උපාදාන සමුදය වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව මේ අරි අටඟි මඟයි කියලා එතනත් තෘෂ්ණාව තමයි තෘෂ්ණා සමුදයෙන් උපාදාන සමුදය වෙනවා. තෘෂ්ණාව නිරෝධ කරාම උපාදාන නිරෝධය වෙනවා කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා චතුරාර්ය සත්‍යයට පමුණුවලා පැහැදිලි කරා. එතකොට ඒ ආකාරයට ආර්ය ශ්‍රාවක තෙමේ මේ උපාදාන දනීද, උපාදාන සමුදය දනීද, උපාදාන නිරෝධය දනීද, මෙසේ උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවද? ඒ එතෙම සම්‍යක් දෘෂ්ටික වෙනවා, දෘෂ්ටි ඍජු වෙනවා. ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා උපාදාන වාරය පැහැදිලි කළා. ඒ භික්ෂුන් වහන්සේලා එවත්නි මැනවෙයි පිළිගෙන දේශනාව පිළිගත්තා. පිළිගෙන අනුමෝදන් වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් තව ප්‍රශ්නයක් ඇහුවා. එවත්නි මේ ආකාරයට තවත් ක්‍රම තියනවද මේ සම්මා දිට්ඨික වෙන්න කියලා.
එතකොට වන්නේය කියලා එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවකතමේ තණ්හාව දනීද? තණ්හා සමුදය දනීද? තණ්හා නිරෝධයක් දනීද? තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද? එවත්නි මෙතකිනුදු ආර්ය ශ්‍රාවකතමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා දැන් අහනවායි තණ්හාව කවර? තණ්හා සමුදය කවර? තණ්හා නිරෝධය කවර? තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදා කවර? එවත්නි රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්ප්‍රස්ටාව්‍ය තෘෂ්ණාව, ධර්ම තෘෂ්ණාව කියලා තෘෂ්ණා කායජෝ 6 දෙනෙක් වෙත් කියලා ඊට පස්සේ වේදනා සමුදයෙන් තෘෂ්ණා සමුදය වේ. වේදනාව. ඊළඟට වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. මේ අරි අටඟි මගම තෘෂ්ණා නිරෝධගාමිනී ප්‍රතිපදාව වේ. එතනත් චතුරාර්ය සත්‍යයට පමුණවලා පැහැදිලි කරලා දෙනවා. තෘෂ්ණාව සමුදයෙන් තණ්හා සමුදය වේ. වේදනා සමුදයෙන් තණ්හා සමුදය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ කියලා පැහැදිලි කරනවා. අරි අටඟි මග නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා. යම් කලක පටන් ආර්ය ශ්‍රාවකතමේ මේ තෘෂ්ණාව දනීද? තෘෂ්ණා සමුදය දනීද? තෘෂ්ණා නිරෝධය දනීද? මෙසේ තෘෂ්ණා නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද? හෙතෙම ਸਰව ප්‍රකාරයෙන් රාගානුශය පහකොට ආදී වශයෙන් විස්තර කරලා සම්මා දිට්ඨියට පැමිණියේ වෙයි කියලා දෘෂ්ටිය ඍජු වෙයි ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා තණ්හා වාරය දේශනා කොට අදාළා. ඒ භික්ෂූන් එතනදිත් ඇහුවා ඒ අනුමෝදන් වෙලා ඒ කරුණ තවත් ක්‍රමයක් තියනවාද කියලා. එතකොට එවත්නි වන්නේය කියලා එසේය කියලා යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවකතුමාව දනීද? වේදනා සමුදය දනීද? වේදනා නිරෝධය දනීද? වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද? එවත්නි ආර්ය ශ්‍රාවකතෙමේ මෙතකිනුදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිතම ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වේ. එවත්නි වේදනා කවර? වේදනා සමුදය කවරේය? වේදනා නිරෝධය කවරේය? වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා කවර? එවත්නි චක්කු සම්පස්සෙන් හටගත් සෝත සම්පස්සෙන් හටගත් වේදනාව. ගාන සම්පස්සෙන් හටගත් වේදනාව. ජීවහා සම්පස්සෙන් හටගත් වේදනාව. කාය සම්පස්සෙන් හටගත් වේදනාව. මනෝ සම්පස්සෙන් හටගත් වේදනාවයයි මේ වේදනා කායයෝ 6කි. පස්ස සමුදයෙන් වේදනා සමුදය වේ. පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. මේ අරි අටඟි මගම වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සමාධි දක්වා මේ ආරෂ්ඨාංග මාර්ගයයි කියලා දේශනා කොට අදාළා. ඒක වේදනා වාරය. එතකොට වේදනා වාරයේදී ඊතර රහතන් වහන්සේ දේශනා කරනවා යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවකයන් තෙමේ මෙසේ වේදනාව දනීද? වේදනා සමුදය දනීද? වේදනා නිරෝධය දනීද? වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද? චතුරාර්ය සත්‍යයට පමුණුවලා හෙතෙම ਸਰව ප්‍රකාරයෙන් රාගානුශය නැති කිරීමෙන් ආදී වශයෙන් ආර්ය ශ්‍රාවකතෙමේ මෙතකිනුත් සම්මා දිට්ඨික වේ. දිස්ත්‍ය ඍජුවේ දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියා කියලා වේදනා වාරය පැහැදිලි කරා. ඒ භික්ෂුව එවත්නි මනවයි පිළිගෙන අනුමෝදන් වෙලා අහනවා තවත් ක්‍රම තියනවාද සම්මා දිට්ඨියටපත් වෙන්න කියලා. එතකොට එවත්නි වන්නේය එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවකතෙමේ පස්සේ දනීද? පස්ස සමුදය දනීද? පස්ස නිරෝධය දනීද? පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද? එවත්නි ආර්ය ශ්‍රාවකතෙමේ මෙතකුණුත් සම්මා දිට්ඨික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා උන්වහන්සේ මහනවා පස්සේ කවරේය? පස්ස සමුදය කවරේය? පස්ස නිරෝධය කවරේය? පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදා කවර කියලා අහනවා. අහලා එවත්නි චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්සය, මනෝ සම්පස්සය යයි ස්පර්ශ කායයෝ 6කි. සලායතන සමුදයෙන් පස්ස සමුදය වේ. සලායතන නිරෝධයෙන් පස්ස නිරෝධය වේ. මේ අරි අටඟි මගම පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව වේ. එනම් සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධි දක්වා මාර්ගාංග ආර්යෂ්ටාංග මාර්ගය.
එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ පස්සේ දනීද පස්ස සමුදය දනීද පස්ස නිරෝධය දනීද පස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද හෙතෙම ਸਰව ප්‍රකාරයෙන්ම රාගානුශය නැති කිරීමෙන් ඒ වචන කියනවා පටිඝානුශය පටිවිනෝදේති ආදී වශයෙන් කියලා මේ මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි කියලා පැහැදිලි කරලා පස්ස වාරය අවසන් කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා ඒක පිළි අරගෙන අනුමෝදන් වෙලා ආයිත් අහනවා එවත්නි තවත් ක්‍රමයක් තියනවද කියලා සම්මාදිට්ඨියට එන්න. මහරහතන් වහන්සේ දේශනා කරන එවත්නි වන්නේය. එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ සලායතනය දනීද. සලායතන සමුදය දනීද. සලායතන නිරෝධය දනීද. සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද. එවත්නි ආර්ය ශ්‍රාවක තෙමේ මෙතකිනුත් සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා ඊට පස්සේ පැහැදිලි කරනවා. එවත්නි සලායතන කවරේය? සලායතන සමුදය කවරේය? සලායතන නිරෝධය කවරේය? සලායතන කවර කියලා සලායතන කවරය කියන එක පළවෙනියෙන් චක්කායතන, සෝතායතන, ගාහනායතන, જીවහායතන, කායායතනය, මනායතනයයි ආයතන 6කි. නාම රූප සමුදයෙන් සලායතන වේ. නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධය වේ. මේ අරි අටඟි මගම සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව වේ. එනම් සම්මා දිට්ඨි සිත සම්මා සමාධිය යන ආර්ය ශ්‍රාණික මාර්ගය කියලා ඊට පස්සේ දේශනා කරනවා යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සලායතන දනීද සලායතන සමුදය දනීද සලායතන නිරෝධය දනීද සලායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද හෙතෙම ਸਰව ප්‍රකාරයෙන්ම රාගානුශය නැතිකොට කියලා විස්තර කරලා මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙනවා කියලා දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා සලායතන වාරය අවසන් කරනවා. ඊළඟ පිළිගෙන අනුමෝදන් වෙලා නැවතත් අහනවා එවත්නි තවත් ක්‍රමයක් තියනවද මේ ආකාරයට සම්මා දිට්ඨික වෙන්න කියලා. එවත්නි වන්නේ කියලා එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ නාම රූප දනීද. නාම රූප සමුදයක් දනීද. නාම රූප නිරෝධයක් දනීද. නාම රූප නිරෝධගාමිනී පටිපදාවක් දනීද. එවත්නි මෙතකිනොත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. එතකොට නාම රූපය කවරේය? නාම රූප සමුදය කවරේය? නාම රූප නිරෝධය කවරේය? නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදා කවර කියලා දැන් පැහැදිලි කරනවා. වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය, මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. එවත්නි සතර මහා භූතත් සතර මහා භූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපයයි කියනු ලැබේ. එවත්නි මෙසේ මේ නාමයත් රූපයත් යන මෙය නාම රූපයයි කියනු ලැබේ. විඥාන සමුදයෙන් නාම රූප සමුදය වේ. විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය වේ. මේ අරි අටඟි මගම නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එනම් සම්මා දිට්ඨි සම්මා සමාධි කියලා ආර්ය ශ්‍රාණික මාර්ගය. ඊට පස්සේ එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ නාම රූපත් දනීද නාම රූප සමුදයක් දනීද නාම රූප නිරෝධයක් දනීද නාම රූප නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද හෙතෙම ਸਰව ප්‍රකාරයෙන් රාගානුශය නැති කිරීමෙන් කියලා පැහැදිලි කරලා මේ මෙතකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වූයේ ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා නාම රූප වාරය දේශනා කළා. ඒ භික්ෂුන් වහන්සේලා එවත්නි මෙනවයි කියලා දේශනාව පිළිගත්තා. පිළිගෙන අනුමෝදන් වෙලා ඇහුවා තවත් ක්‍රම තියනවාද මේ ආකාරයට සම්මා දිට්ඨික වගේ ඒවා වෙන්න කියලා. එතකොට එවත්නි වන්නේය කිව්වා. එවත්නි යම් කාලයක පටන් දනීද. විඥාන සමුදයක් දනීද. විඥාන නිරෝධයක් දනීද. විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද. එවත්නි මෙතකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක්
ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණධන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා දේශනා කළා. ඊළඟට පැහැදිලි කරනවා විඥානය කවරේය? විඥාන සමුදය කවරේය? විඥාන නිරෝධය කවරේය? විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව කවර? එවත්නි මේ විඥාන කායයෝ සයකි. චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා විඥාන කාය 6යි. සංඛාර සමුදයෙන් විඥාන සමුදය වේ. සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ. මේ අරි අටඟි මගම විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියලා එයා අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය යන 8යි කියලා පැහැදිලි කරා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ විඥානය දනීද, විඥාන සමුදය දනීද, විඥාන නිරෝධය දනීද, විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද හෙතෙම ਸਰව ප්‍රකාරයෙන් රාගානුශය දුරුකොට කියලා පැහැදිලි කරනවා. ඒ ආකාරයට සම්මා දිට්ඨික වෙනවා, සම්දෘෂ්ටිය ඍජු වෙනවා කියලා ධම්මි ගුණ දැන පැහැදිලා නිර්වාණ ධර්මයට පැමිණියා කියලා විඥාන වාරය අවසන් කරනවා. ඊට පස්සේ ඒකටත් ඒ භික්ෂුන් වහන්සේලා දේශනාව පිළිගත්තා. පිළි අරගෙන අනුමෝදන් වෙලා ඇහුවා ආයවත්නි මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙනම් අන්ක්‍රමයකුත් තියනවාද කියලා. එතකොට මහරහතන් වහන්සේ දේශනා කරන වන්නේය. යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ සංස්කාරයක් දනීද, සංස්කාර සමුදයක් දනීද, සංස්කාර නිරෝධයක් දනීද, සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද. එවත්නි මෙතකිනොත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණධන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා ඊට පස්සේ සංස්කාර කවරහ, සංස්කාර සමුදය කවරේය, සංස්කාර නිරෝධය කවරේය, සංස්කාර ප්‍රතිපදා කවර කියලා එවත්නි මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙත්. කාය සංස්කාර, වාක් සංස්කාර, චිත්ත සංස්කාර කියලා සංස්කාර පැහැදිලි කරලා අවිජ්ජා සමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිජ්ජා නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ අරි අටඟි මගම සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව වේ. එනම් සම්මා දිට්ඨි පටන් සම්මා සමාධි දක්වා මාර්ග 8 අරෂ්ඨාංගික මාර්ගයේ අංග 8. එතකොට ඒ විදිහට එතනත් පැහැදිලි කරලා ඊට පස්සේ කියනවා යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ සංස්කාර දනීද, සංස්කාර සමුදය දනීද, සංස්කාර නිරෝධය දනීද, සංස්කාර නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද හෙතෙම ਸਰව ප්‍රකාර රාගානුශය නැතිකොට, පටිඝානුශය දුරුකොට, අස්මි දෘෂ්ටි සදෘශ මානානුශය නසා, අවිද්‍යාව දුරුකොට විද්‍යාව උපදවා ඉහාත්මේම දුක් කෙලවර කරන්නෙක් වෙයි. එවත්නි මෙතකිනොත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා සංස්කාර වාරය නිම කරනවා. භික්ෂුන් වහන්සේලා මේ දේශනාව පිළිගෙන අනුමෝදන්ව නැවතත් අහනවා ඒ ආකාරයට සම්මා දිට්ඨියට එන්න තව ක්‍රමයක් තියනවාද කියලා. එතකොට මහරහතන් වහන්සේ වන්නේය කියලා යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ අවිද්‍යාවක් දනීද, අවිද්‍යා සමුදයක් දනීද, අවිද්‍යා නිරෝධයක් දනීද, අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද. එවත්නි මෙතකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා පැහැදිලි කරනවා. අවිද්‍යාව කවර, අවිද්‍යා සමුදය කවරය, අවිද්‍යා නිරෝධය කවරේය, අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදා කවර කියලා. එවත්නි දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා පිළිබඳ යම් නොදැනීමක් වේද. එවත්නි මේ අවිද්‍යාවයි කියනු ලැබේ. අපි අහලා තියෙනවා දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං. ඒක තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව ආශ්‍රව සමුදයෙන් අවිද්‍යා සමුදය වේ. ආශ්‍රව නිරෝධයෙන් අවිද්‍යා නිරෝධය වේ. මේ අරි අටඟි මගම අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදා වේ කියලා
ඒක චතුරාර්ය සත්‍යයට ඇතුල් කරලා පැහැදිලි කරලා දෙනවා. දුක්ඛය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය ඒ අවිද්‍යාව පිළිබඳව. ඊළඟට අවත්නි යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ අවිද්‍යාවක් දනීද, අවිද්‍යා සමුදයක් දනීද, අවිද්‍යා නිරෝධයක් දනීද, අවිද්‍යා නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද, හෙතෙම ਸਰව ප්‍රකාරයෙන් රාගානුශය නැතිකොට ඒ ආදියෙන් වදාරලා ඊට පස්සේ කියනවා මෙතකින් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි, දිස්ත්‍ය ඍජු වෙයි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්තව මේ නිර්වාණ ධර්මයට පැමිණියා කියලා අවිජ්ජාවාරය අවසන් කරනවා. ඊළඟට අවසාන වාරය අපිට තියෙන්නේ ආශ්‍රව වාරය. ඊළඟට එතනදිත් ඒ වික්ෂුන් වහන්සේලා නැවතත් අහනවා ඒ දේශනාව පිළිගෙන අනුමෝදන් වෙලා තවත් ක්‍රම තියෙනවද කියලා මේ ආකාරයට සම්මා දිට්ඨික ආදී වෙන්න. එතකොට යන්නේ කියලා ආයිත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවක තෙමේ ආශ්‍රවයක් දනීද, ආශ්‍රව සමුදයක් දනීද, ආශ්‍රව නිරෝධයක් දනීද, ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද. එවත්නි මෙතකිනොත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි, ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි, ධම්මෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි. ඊළඟට ආශ්‍රව කවරේද, ආශ්‍රව සමුදය කවරේය, ආශ්‍රව නිරෝධය කවරේය, ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදා කවර. එවත්නි කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රවයයි මේ ආශ්‍රව තුනකි. අවිද්‍යා සමුදයෙන් ආශ්‍රව සමුදය වේ. අවිද්‍යා නිරෝධයෙන් ආශ්‍රව නිරෝධය වේ. මේ අරි අටඟි මගම ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදා වේ. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් අංගට පැහැදිලි කරා. ඊට පස්සේ ඇවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ආශ්‍රව දනීද, ආශ්‍රව සමුදය දනීද, ආශ්‍රව නිරෝධයක් දනීද, ආශ්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දනීද. හෙතෙම ਸਰව ප්‍රකාරයෙන්ම රාගානුශය දුරුකොට, ප්‍රතිගානුශය දුරුකොට, අස්මි දෘෂ්ටි සදෘශ මානානුශය මුලින් උපුටා අවිද්‍යාව පහකොට විද්‍යාව උපදවා ඉහාත්මේම දුක් කෙලවර කරන්නේය කියලා මෙතෙකනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි, ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි කියලා ඒ අංග 16 වාර 16 පැහැදිලි කරා. ස්වාමීන් වහන්සේලා ඊටාම සතුටු සිතින් මේ දේශනාව පිළිගත්තා. එතකොට සම්මාදිට්ඨි සූත්‍රයේ අංග ටික අපි දැන් අට කතාවේ පොඩ්ඩක් ඒ ටිකට යමු හැකිපමණ පැහැදිලි කරගන්න. බොහොම පිං සර්. ඔබතුමීට මහන්සියන්නේ මේ පැයක් සර්ව සම්පූර්ණයෙන්ම ඒක සාකච්ඡා කළා. ඊටාම අලංකාරව ඒ වාරෙන් වාරේ සියුම්ව විස්තර කරා. දැන් අපි සම්මාදිට්ඨි සූත්‍රයේ මේ අට කතාවෙන් කොහොමද දකින්නේ කියන කාරණයට තමයි එන්නේ. ඔබතුමීට පේනවද මේක? එහෙමයි සර්, එහෙමයි පේනවා. එතකොට අපි ඒකේ සම්මාදිට්ඨි සූත්‍ර වර්ණනා. ඒවං මේ සුත්තං සම්මාදිට්ඨි සූත්‍රයයි. එහි සම්මාදිට්ඨි එතනත් පටන් ගත්තා ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචන වලින්. ඊට පස්සේ සම්මාදිට්ඨීති ආයසෝ උච්චති. කිත්තාවතානුකෝ ආවුසෝයි හෝ කතමං පනාවුසෝ අකුසලං. ඊ මෙසේ තෙරුන් විසින් යම් පමණ වදාරන ලද්දාහුද. ඒ සියල්ල කතේතු කම්මතා පුච්චාම වෙති. ඒ කියන්නේ දැන් ඒ රහමහරතන් වහන්සේ අහන්නේ කොපමණකින් සම්මාදිට්ඨි වෙනවද? එහෙම නැත්නම් අකුසලය කුමක්ද? එහෙම අහන්නේ ප්‍රශ්නය ඒ උත්තර පැහැදිලි කිරීමේ අදහසින්. ඒකට කියනවා කත්තු කම්මතා පුච්චා කියලා. ඉතින් එයින් උන්වහන්සේ දේශනා කරනවා මේ යම් හේකින් දන්නාහුද නොදන්නාහුද, දන්නායත් නොදන්නායත්, බාහිර ශාසනයෙන් බැහැර අයත් ශාසනිකයොත් අනුශ්‍රවාදී ඇසූ පමණින් තමා ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙයින් බොහෝ දෙනාගේ වචනයගෙන ආයුෂ්මත් සාරිපුත්‍රයෝ දෙවරක් ආමර්ෂණය කරමින් සම්මාදිට්ඨීති ආයුෂෝ උච්චති කිව්වා. ඒ කියන්නේ උන්වහන්සේ මේ සම්මාදිට්ඨි කියන වචනයට හුඟක් අවධානය යොමු කරමින් ඒක ගැඹුරින් දෙපාරක්ම කියලා
කිව්වා මේ ශාසනෙත් සම්මාදිට්ඨි කියනවා. මීට පිට අපේ ශාසනයට පිටත අන්‍ය අයත් සම්මාදිට්ඨි කියනවා කියලා මේ සම්මාදිට්ඨිය මොකක්ද කියලා තමයි දැන් පැහැදිලි කරන්නේ. එතකොට අන්‍යයන් විසින්ද සම්මාදිට්ඨියයි කියනවා කියලා ඊට පස්සේ අර්ථයේද ලක්ෂණයේදගෙන එවත්නි ආර්ය ශ්‍රාවක තෙමේ කොපමණකින් සම්මාදිට්ඨිය ඇත්තේ වේදයි කියලා ඒක සම්මාදිට්ඨිය සෝබන වූ ප්‍රශස්ත වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ සෝබන වූ ඊතා උසස් ශ්‍රේෂ්ඨ වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ කියලා සම්මාදිට්ඨිය ගැන තවත් විස්තර කරනවා. යම් විටක ධර්මයේහි මේ සම්මාදිට්ඨි ශබ්දය වැටේද එවිටේ ශබ්දයාගේ සෝබන වූද ප්‍රශස්ත වූද දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටියයි. මෙසේ අර්ථය ගත යුතුයි. එතකොට ඒ සම්මාදිට්ඨිය කියන එකට ඒ විදි සෝබන වූ ප්‍රශස්ත වූ දෘෂ්ටිය වශයෙන් අර්ථය ගන්න කියනවා. ඒ සම්මාදිට්ඨිය විවිධ වෙනවා. ලෞකික ලෝකෝත්තර කියලා. ඔවුන් අතරෙහි කම්මස්සගත ඥානය, කර්ම ස්වකෘත ඥානය කියලා සත්‍යානුලෝමික ඥානය. ඒතර කර්මය කර්මඵල විශ්වාස කරන, ඒ පිළිබඳ දන්න ඒවා විශ්වාස කරන ඥානයත් සත්‍යානුලෝමික චතුරාර්ය සත්‍යයට අනුව ගිය ඥානයත් ලෞකික සම්මාදිට්ඨිය කියලා කියනවා. එහෙම නැත්නම් සැකවින් සියලු ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වූ ප්‍රඥාතමෝ. ඒ කියන්නේ ලෞකික කුසල් සිත්වල තියෙන ප්‍රඥාව ලෞකික සම්මාදිට්ඨිය වශයෙන් සලකනවා. ආර්ය මාර්ගයන් හා සංප්‍රයුක්ත වූ ප්‍රඥාතමෝ වනාහි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ආර්ය මාර්ග සිත් ඵල සිත් හා සංප්‍රයුක්ත වුණු ප්‍රඥාව. දර සම්මාදිට්ඨි පුද්ගලතමේ වනාහි ත්‍රිවිධවි. පෘථග්ජනය, සෛක්ෂය, අසෛක්ෂය කියා. ඔවුන් අතුරෙහි පෘථග්ජනතමේද විවිධ වේ. බාහිරක සාසනික. එතකොට බාහිරක සාසනික දෙන්න අතරින් බාහිර තෙමේ කර්මවාදී ඌයේ කම්මස්සගත දෘෂ්ටියෙන් සම්‍යා දෘෂ්ටික වෙනවා. ඒ කියන්නේ බාහිර සාසනිකයා කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන බාහිර සාසනිකයෝ ඉන්නවා. එතකොට ඒ අය කම්මස්සගත සම්මාදිට්ඨියෙන් යුක්ත වෙනවා. සත්‍යානුලෝමික දෘෂ්ටිය ඒගොල්ලන්ට නැහැ. චතුරාර්ය සත්‍ය නිර්වාණ අවබෝධය පිණිස යන දෘෂ්ටියක් ඒගොල්ලන්ට නැහැ. ප්‍රඥාවක්. ඒ මොකද ආත්ම දෘෂ්ටිය පරාමර්ශනය කරන නිසා. අපේ මේ ශාසනික තෙමේ දෙකින්ම සම්මා දෘෂ්ටි ඌයේ වේ. මේ ශාසනිකයා කම්මස්සගත සම්මාදිට්ඨිය සත්‍යානුලෝමික සම්මාදිට්ඨියනොත් යුක්ත වෙනවා. ඒනොත් සෛක්ෂ තෙමේ නියත වූ සම්‍යක් දෘෂ්ටියෙන් සම්‍යක් දෘෂ්ටි වේ. නියත සම්මා දිට්ඨියකින් යුක්තයි. අසෛක්ෂ තෙමේ අසෛක්ෂ සම්මා දෘෂ්ටියෙන් සම්මා දිට්ඨි ඌයේ වේ. මෙහි වනාහි නියත වූ නෛර්යානික වූ ලෝකෝත්තර කුසල සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වූයේ වේ. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කිව්වම නිවනට පමුණුවන නියත වූ නිවනට පමුණුවන්නා වූ ලෝකෝත්තර කුසල සම්මා දිට්ඨියයි කියලා අදහස් කරා. එතනින් එතකොට සම්මා දිට්ඨි කිව්වේ මේ කිත්තාවතානුකෝ ආයසෝ ආර්ය ශාවකෝ කියලා කිව්ව සම්මා දිට්ඨිය අපි කතා කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතකොට එතන උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්දම්මං. එතකොට මේවා දැන් ඊළඟට කියනවා ලෝකෝත්තර කුසල සම්‍යක් දුට්ඨිතමෝම අන්තද්වයට නොපැමිණ. කාම සුකල්ලිකානුയോഗයට අත්ත කිලමතානුയോഗයට නොපැමිණ ඍජුභාවයෙන් ගිය හේයින් කාය වංක, වචී වංක, මනෝ වංක ආදී සියලු වංකයන් සමුච්ඡේද කොට ගිය බැවින් ඍජුව ගියා වෙනවා. ඒ දෘෂ්ටියෙන්ම යුක්ත වූයේ නව ප්‍රකාර වූ ලෝකෝත්තර ධර්මයේ ගුණ දැන. මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි, නිර්වාණයයි. නව ප්‍රකාර ලෝකෝත්තර ධර්මයේ ගුණ දැන පැහැදීමෙන් අචල පැහැදීමෙන් යුක්ත වූයේ වේ. සියලු දෘෂ්ටි ගහණයන්ද අවුල් හරිමින් සියලු කෙලෙසුන් දුරු කෙරෙමින් ජාති සංසාරයෙන් නික්මෙන්නේ ප්‍රතිපත්තිය නිමවමින් ආර්ය මාර්ගයෙන් මේ සම්බුද්ධයන් විසින් ප්‍රකාශ කොට වදාළ අමෘතයෙහි නැමූ සිත් ඇති බැවින් අමතෝ ගද වූ නිර්වාණ සංඛ්‍යාත වූ සත්‍ය ආයේ වෙනයි කියනවා. එතකොට ඒ උන්වහන්සේ පැහැදිලි කරපු ඒ වාක්‍ය 4 තමයි එතනින් පැහැදිලි වෙන්නේ. සම්මා දිට්ඨියට කොපමණකින් පැමිණුණාද, ඊළඟට දිට්ඨිය ඍජු වුණාද, ධර්මයේ නොසැලෙන
ප්‍රසාදයටපත් වුණාද මේ නිවනට පැමිණියාද කියන හතරේ පැහැදිලි කරේ. එහෙම කරලා ඊට පස්සේ අපි යමු ඊට පස්සේ කියනවා යතෝකෝ කියලා කිව්වේ යම් කලෙක අරිය ශාවකෝ අකුසලංච පජානාති. දස්ස අකුසල කර්මගත සංඛ්‍යාත වූ අකුසලයේද නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකයයි ප්‍රතිවේද කරගන්නේ දැනගනි. එතකොට එතන පජානාති කියන එක කියන්නේ නිරෝධය අරමුණු කොට ඇති ප්‍රඥාවෙන් කෘත්‍ය වශයෙන් මේ දුකයි කියලා ප්‍රතිවේද කරගන්නවා කියලා. අකුසල මූලංච පජානාති. ඒ දුකට මූල ප්‍රත්‍ය වූ මූල හේතුව වූ අකුසලයේද ඒ ප්‍රකාරයෙන්ම මේ දුක්ඛ සමුදයයි ප්‍රතිවේද කරගන්නේ දැනගනි. දුකට හේතුව දැනගත්තා දැනගන්නවා දුක්ඛ සමුදය කියලා. කුසලංච කුසල මූලංච යන මෙහිද මේ ක්‍රමයයි. මෙහි යම්සේද එයින් මෙයින් මැත්තේ සියලු වාරයන්හි කෘත්‍ය වශයෙන් වස්තු දැනගැනීම දත යුතුයි. දැන් අපි මේ දැනගන්නවා කියන වචනේ මෙතනදී කියන්නේ කෘත්‍ය ඥානය. අර මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත ඥානය කිව්වා. ඒතර සත්‍ය වශයෙන් දැනගන්නවා. දැන් මේ ප්‍රතිවේද කරගන්නේ ඒවා ප්‍රඥාවෙන් දැකලා. ඒක තමයි මෙතන ඉදිරියට කියන වාරයන්හි කෘත්‍ය වශයෙන්ම දැනගත යුතුයි කියලා කියනවා. එත්තාවතාපි මෙතෙකින් මේ අකුසල ආදීන්ගේ දැනගැනීමෙන්. එත්තාවතාපි කියන්නේ මෙපමණකින්. ඉස්සෙල්ලහුවේ කිත්තාවතානුකෝ කියලා. කොපමණකින්ද දැන් කියනවා මෙපමණකින් කියලා පැහැදිලි කරනවා. සම්මා දිට්ඨි හෝති. උක්ත ප්‍රකාර වූ ලෝකෝත්තර සම්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූයේ වේ. අර ඉස්සෙල්ලා කියලා දීපු විදිහේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ දෘෂ්ටිය ඍජු වෙනවා. ධර්මයේ අවිච්ඡ ප්‍රසාදේන සමානාගත වෙනවා. නිර්වාණ සංඛ්‍යාත ධර්මයට පැමිණියා වෙනවා කියලා සංක්ෂේප දේශනාව නිම කරනවා. මේ දේශනාවම භික්ෂුන්ගේ සම්‍යක් මානසිකාර ප්‍රතිවේදය විස්තර වශයෙන් දත යුතුයි. ඊළඟට දෙවනි වාරයේදී දේශනාතමෝ විස්තරයෙන්ද පැවතින මානසිකාර ප්‍රතිවේදයේද විස්තරයෙන්ම පැවැත්තේයයි දත යුතුය. එහි සංක්ෂේප දේශනාවේ යට දෙමගද සෝවාන් සකදාගාමි මාර්ග දෙකද විස්තර දේශනාවේ අනාගාමී අරිහත් මාර්ගද වදාරන ලද්දාහුය. විස්තර දේශනාව අවසානයේ තියෙන සබ්බසෝ රාගානුසයන් පහය යනාදී වචන දක්නා වූ භික්ෂුහු කීවාය. අර ਸਰව ප්‍රකාරයෙන් රාගානුශය පහ කරනවා කියලා ඉවරලා හතරක් කිව්වා. පටිඝානුසයන් පටි විනෝදේති කියලා අස්මීති දිට්ඨිමානානුසයන් සමූහනිත්වා අවිජ්ජං පහය විජ්ජං උප්පාදිත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝති කියලා ඒ ටික තමයි එතන පැහැදිලි කරන්නේ. සංක්ෂිප්ත දේශනාවෙත් විස්තර දේශනාවෙත් සතර මාර්ගය රාශි වශයෙන් වදාරන ලද්දාවේ කීය. ඊට පස්සේ ප්‍රථම වාරයාගේ විස්තර දේශනාවෙහි පානාති පාතෝ කෝ ආවුසෝ අකුසලං යනාදී තැන්වලදී අකෞශල්‍ය ප්‍රවෘත්තියෙන් හෝ මත්තෙහි කියන ලද කුසලයට ප්‍රතිපක්ෂ වශයෙන් හෝ අකුසලයේ දත්ත යුතුය. අකුසලයේ කියලා කියන්නේ කුසලයට ඒක ලක්ෂණ විසින් සාවද්‍ය දුක්ඛ විපාක ලක්ෂණ සංකලේශ අපි ඉගෙනගෙන තියෙනවා සංකලිත සංකලේශිකා කියලා කෙලෙස් වලින් කෙලෙසුණු කෙලෙසුන් සමග මිශ්‍ර වුණු ඒවා තමයි අකුසල්. මේවා තමයි සාධාරණ පද වර්ණනාව. ඊළඟට එක් එක් පදේ ප්‍රාණඝාතය ආදී වශයෙන් පැහැදිලි කරනවා. එතකොට අසාධාරණ පදයන් වනාහි ප්‍රාණඝාතය ප්‍රාණයාගේ සරස හෙලීම සතෙක් ප්‍රාණයේ තියෙන කෙනෙක් බිම හෙලීම පානාතිපාත නම ප්‍රාණවදේ ප්‍රාණඝාතයයි කියන ලද්දේ. ඒ සතෙක්ව පණ තියෙන සතෙක්ව බිම හෙලීම. එහෙම නැත්නම් ප්‍රාණවදය. පානෝ යනුද මෙහි විවහාර වශයෙන් සත්වයක පරමාර්ථ වශයෙන් ජීවිතේන්ද්‍රයයි. ඒ සත්වයා කෙරෙහි ප්‍රාණිය කියන සංඥා ඇත්තහුගේ ජීවිතේන්ද්‍රය සිඳින්නා වූ උපක්‍රමයෙන් උපදවන ලද කාය වාග් ద్వාරයන් අතුරෙන් එක්තරා ద్వාරයක පැවති වදක චේතනාතමෝ පාණාතිපාතයයි. ඒතර කාය අනුව වෙන්න පුළුවන් වාග් කවුරු හරි කෙනෙකුට කියනවා ඔය සතාව මරන්න කියලා. එතනක් තියෙන්නේ ඒ ප්‍රාණාතිපාත චේතනාවමයි. කයෙන් හෝ වචනෙන්. ප්‍රාණඝාතයේ තෙම ගුණ විරහිත වූ
තිරස්චීන ගතාදී ප්‍රාණීන් අතුරෙන් කුඩා ප්‍රාණයෙහි අල්ප සාවද්‍යයි. ඒ කියන්නේ තිරිසන් සතුන් අතරින් ගත්තොත් පුංචි කූඹි කරපොත්තෝ හූන වගේ සත්තු ඊළඟට මේ අලි හරක් මේ ගොන්නු වගේ ඒ කුඩා ප්‍රාණ නම් අල්ප සාවද්‍යයි. විශාල ප්‍රාණ නම් මහා සාවද්‍යයි. හේතුව මොකද? මහත් වූ සත්තු මරන්න බොහෝ ප්‍රයෝගයේ මහත් බැවින් අකුසල සිත් බොහෝ පහළ වෙන බැවින් ඒක මහා සාවද්‍යයි කියලා කියනවා. ප්‍රයෝගයේ සමව ඇතනම් වස්තුන්ගේ මහත් බවින් අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය වෙනවා. ගුණවත් වූ මනුෂ්‍යාදීන් අතුරින් මද ගුණ ඇති ප්‍රාණයෙහි අල්ප සාවද්‍යයි. ගුණවත් නැති මනුස්සින්ගේ මනුෂ්‍ය ඝාතනයකට වඩා ගුණ තියෙන මනුෂ්‍ය ඝාතනයක් මහා සාවද්‍යයි කියනවා. ශරීර ගුණ වලින් සමබව ඇති කල්හි ක්ලේශයන්ගේද උපක්‍රමයන්ගේද මු르දු බැවින් අල්ප සාවද්‍යයි. ඒතර ගුණයෙන් සමාන දෙන්නෙක් මරනවා නම් ලේසියෙන් ඉක්මනින් පහසුවෙන් මරණ කෙනා මරණ එක අල්ප සාවද්‍යයි. හුඟක් උත්සාහ කළා මරනකොට මහා සාවද්‍යයි කියලා කියනවා. එතකොට ප්‍රාණඝාතයගේ අංග 5යි. රූප අරූප ජීවිතේන්ද්‍රයන් යුත්. එතකොට නාම ජීවිතේන්ද්‍රය රූප ජීවිතේන්ද්‍රය. ඒ ජීවිතේන්ද්‍රය දෙකෙන් යුත් ප්‍රාණියක කියන සංඥා ඇති බව වදක චිත්තය උපක්‍රමය ඒ උපක්‍රමයෙන් මරණය කියලා පහක් තියෙනවා. එතකොට ප්‍රාණියෙක් කියලා දැනගන්නවා ප්‍රාණියෙක් වෙනවා ප්‍රාණියෙක් කියන සංඥාව තියෙනවා වද දෙන්න හිතක් පහළ වෙනවා උපක්‍රම යොදනවා උපක්‍රමයෙන් මරණය සිදු වෙනවා. එතකොට ඒ අංග 5 සම්පූර්ණ වුණාම ඒක තමයි ප්‍රාණඝාතය. ඒ ප්‍රාණඝාතය කරන්න පුළුවන් සාහත්තික ආනත්තික නිස්සග්ගිය තාවර විඥාමේ 이르දි කියන ප්‍රයෝග 6න්. සාහත්තික කියලා කියන්නේ සියාතින් මරනවා. ආනත්තික කියලා කියන්නේ අනකල්ලා මරනවා. නිස්සග්ගිය කියලා කියන්නේ දඬු මුගුරු පොළු වලින් ගහලා මරනවා. තාවර කියලා කියන්නේ බොරු වලවල් කපලා උගුල් අටවලා තියලා මරනවා. විඥාමය කියලා කියන්නේ එක එක විඥා වලින් හූනියන් කොඩිවින ඒ වගේ නේ. ඉද්දි කියලා කියන්නේ ඉද්දියෙන් මරවනවා. එතකොට මේ වගේ ප්‍රයෝග 6යි. යම් හේයකින් මේ අර්ථය විස්තර කරනු ලබන කල්හි ඊතා ප්‍රපංච වේද හේයින් එය මෙබඳු අන්‍යද විස්තර නොකරමු. මේ දික් වෙන නිසා විස්තර කරන්නේ නැහැ කියනවා. ඒ විස්තර බලා ගන්න කියනවා. ඊළඟට අදත්තා දානය. අදත්තා දානය කියලා කියන්නේ නොදුන් වස්තුවක ගැනීම. අනුන්ගේ වස්තුව පැහැර ගැනීම. ඒ සොරකම තමයි තෙయ్య කියලා කියන්නේ. හි අදින්නම් යනු අනුන්ට අයත් වූ යම් වස්තුවේ අනිකෙක් රුචි පරිද්දෙන් කරන බවට පැමිණෙන්නේ දඬුවමට නුසුදුසු වූයේ උපවාදයෙන් මිදුනේ වේ. ඒ කියන්නේ Tamanට නීත්‍යානුකූලව අයිති වස්තුවක්. ඒ අනුන් අයත් වස්තුවේ අනුන්ට අයත් කියන සංඥා ඇත්තහුගේ ඒ වස්තුව ගැනීම පිණිස උපක්‍රමෙන් උපදවන තෙయ్య චේතනාතම සොර චේතනාව අදින්නා දානයයි. අදින්නා දානය හීන වූ අනුන් සතු භාණ්ඩේහි අල්පසාවද්‍යය. ප්‍රනීත වූ භාණ්ඩේහි මහා සාවද්‍යය. එතනත් බඩුවේ ප්‍රමාණය අනුව ඔය පොඩි දෙයක් ඉදි කටුවක් නූලක් කෝප්පයක් පිඟානක් ගන්නවා වගේ නෙමෙයි ලොකු බඩුවක් හොරකම් කරන එක ටීවී එකක් ඒ වගේ ලොකු බඩු ගන්න එහෙම වෙන්න ඕන ඒ තේරුම. ඊට පස්සේ වස්තුන්ගේ සමබව ඇති කලෙහි ගුණයෙන් වැඩිහිටියන් සතු වස්තුවේහි මහා සාවද්‍ය වේ. ගුණයෙන් වැඩි සිටියහු සඳහා එයින් හීන ගුණ ඇත්තහුගේ සත්‍ය වේ. එතන අදත්තා දාණයට අංග 5ක් වෙනවා. අනුන්ට අයත් වස්තුවක් අනුන්ට අයත් කියන සංඥාව ඇති බව සොරසිතක් ඇතිවීම උපක්‍රමයෙන් හැර ගැනීම. එතනත් ප්‍රයෝග 6යි අර විදිහටම තියෙනවා ප්‍රයෝග 6ක් සාහත්තිකාදීහු ඊළඟට යෙදෙන පරිද්දෙන් තෙయ్యాවහාරය පසයි භාවහාරය පටිච්චන්නාවහාරය පරිකප්පවහාරය කුසාවහාරය. අවහාරය කියලා කියන්නේ සොරකම් කිරීම. එතකොට බලහත්කාරයෙන් ගන්න තෙయ్య වාහාරය කියන්නේ හොරකම් කිරීම. පසයි භාවහාරය කියලා කියන්නේ බරහත්කාරයෙන් ගන්න එක. පටිච්චන්නාවහාරය කියන්නේ සංගවා තියලා පසුව අරගන්න එක. පරිකප්පවහාරය කියන්නේ සිතුවිල්ලෙන් මම මේක හොරකම් කරනවා කියලා හිතින් හිතාගෙන ඉඳලා හොරකම්. අවහාරය කියලා කියන්නේ
කුසපත් අදිනවා තමන්ට වාසි වෙන විදිහට හොර විදිහට කරලා තමන්ට ලොකු වාසිය ගන්නවා අන්න ඒ වගේ අවස්ථා. එතකොට මේ අවහාර වශයෙන් මේවයි කියලා තියෙනවා. ඒවා ඇත්තටම සමහර විට කොයි විදිහට තියෙනවද දන්නේ නැහැ. මට දැනුණු තේරුම් ටික ඒ වගේ. ඊළඟට අපි යමු කාම මිච්ඡාචාරයට. කාම මිච්ඡාචාරය කියලා කියන්නේ කාමේසු යනු මෛතුන සමාචාරයන්හි මිච්ඡාවෙන් නින්දිත වූ ලාමක වූ හැසිරීම. ලක්ෂණ 20 වනාහි අසත් ධර්මයේ සෙවුනා අදහසින් කායද්්වාරයේහි පැවති මාතු රක්ඛිතාදී අගමනීය ස්ථානයන් විතික්‍රමණය කරන චේතනාතමෝ කාමේසු මිච්ඡාචාර නමි. එතකොට ඒ කියන්නේ අසත් ධර්මයෙන් ඒ කියන්නේ නිත්‍යානුකූල නොවන වැරදි විදිහට කායද්්වාරයෙන් කරනවා මාතු රක්ඛිතාදී මව් විසින් රකින්න ආදී වශයෙන් කෙනෙක් නොයා යුතු අගමනීය ස්ථාන කෙනෙක් නොයා යුතු තැන් පළමු කොට පුරුෂයන්ට මව විසින් රක්නා ලද්දිය පියා විසින් රක්නා ලද්දිය මව්පිය දෙදෙනා විසින් රක්නා ලද්දිය සහෝදරයා සහෝදරිය විසින් රක්නා ලද්දිය නෑයන් විසින් රක්නා ලද්දිය කියලා ඔතන මාතු රක්ඛිතාදී 10ක් තියෙනවා නෑයන් විසින් ගෝත්‍රෙහි තව 15 තව ටිකක් ඊළඟ හරි එතකොට සහ දෙමියන් විසින් ඒ කියන්නේ ධාර්මිකව රක්නා ලද්දිය හිතුවාය දණ්ඩ නිග්‍රහී සහිත වූවාය යන මාතු රක්ඛිත 10 දෙනා ඊට පස්සේ පුරුෂයන් විසින් ධනෙ වේදම් කරලා ගන්න ස්ත්‍රිය ඡන්දෙන් වාසය කරන්නේ භෝගවාසිනී භෝගයෙන් පුරුෂයා කෙරෙහි වාසය කරන්නේ පටවාසිනී නිවාසනාදී මාත්‍රයක් ලැබ ඔදපත්තකිනි පෙන්තලියක දෙදෙනාගේ අතබස්වා දියමෙන් සංගවයි පාවා දෙන බහා තැඹූ සුඹුළු ඇත්තිය ඒ කියන්නේ ඒක තියෙන්නේ මේ අර වතුර කල දර එහෙම ඔළුවෙන් ගේනවා මේ රෙද්දක් වගේ තියලා එතකොට ඒක අයින් කරලා පුරුෂයන් ඒක අයින් කරලා පුරුෂයෙක් ඉන්න කෙනෙක් යනවා කියන එක දැසි භාර්යා 16ක් විදිහට භාර්යාව වුණු කෙනා ඊළාට කම්කිලි භාර්යාව කියලා කියන්නේ කර්මාන්ත කරලා භාර්යාව බවට පත් කරපු දජයෙන් හෙවත් පරවිෂය කියන්නේ තමන් බලෙන් මේ නිකන් ආයුධ වගේ පෙන්නලා ගන්න භාර්යාව ඒ කියන්නේ එක්කෙනෙහි සේවනය කළ යුත්තේ නැති යන මේ ධනක්කිතාදී ඒ ධනය සම්බන්ධ වෙන 10 දෙනෙකුත් ඉන්නවා ඊළඟට තව දෙන්නෙක් ඉන්නවා සාරක්ක කියලා කියන්නේ ගැබ්ගෙන ඉන්න ස්ත්‍රියක් ඊළඟට සපරිදණ්ඩ කියලා කියන්නේ මේ ස්ත්‍රිය සමග සේවනය කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් කියලා වෙන් කරපු ස්ත්‍රිය සපරිදණ්ඩ. එතකොට මෙතන මේ කියන දෙදෙනාට මේ දතක්කිතාදී 10 දෙනාටත් කියන 12 ස්ත්‍රීන්ට ඉස්සෙල්ලා මාතුරක්කිතා 10යි මේ 12 දෙනයි. මේවා පුරුෂයන්ට අගමනීය ස්ථාන නමි. ඒ විදිහට තමයි මිච්ඡාචාරයට පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට නොයලඹිය යුතු තැන්හි අල්පසාවද්‍යය ශීලාදී ගුණ සම්පන්න වූ අගමනීය ස්ථානයේ මහා සාවද්‍යය. කාම මිච්ඡාචාරයට නොයලඹිය යුතු වස්තුවක එහි සෙවුනා සිතය සේවනයේ පිණිස ප්‍රයෝගය මාර්ගයෙන් මාර්ගය ප්‍රතිපාදනය ඉවසීම කියා. එක් ප්‍රයෝගයයි සාහත්තික කියන ප්‍රයෝගය තමයි තියෙන්නේ සියාතින් තමයි කරන්නේ. මුසාවාදේ මුසා යනු වලහා කීම අසත්‍යයක් සත්‍යයෙන් ප්‍රකාශ කිරීම පෙරටු කොට ඇත්තහුගේ අර්ථ නසන්නා වූ වාක් ප්‍රයෝගය ඕ කාය ප්‍රයෝගය හොයි ඒ කියන්නේ අතින් ඔළුව වනලා කියන්න පුළුවන් නෑ කියලා එහෙම පුළුවන් ඒ වගේ හරි පුළුවන් එතකොට අනුන් රවටවන කාය වාක් ප්‍රයෝගයෙන් උපදවන චේතනාව තමයි මුසාවාදය. අනිත් ක්‍රමයකින් කියනවා නම් මුසා යනු අභූත වූ සිදු නොවන අතත්‍ය වූ අසත්‍ය වූ වස්තුවක්. වාදෝ යනු ඒ වස්තුව භූත වශයෙන් තත්ත්ව වශයෙන් දැන්වීමයි. ලක්ෂණ හේයින් වනාහි අතත්‍ය වූ වස්තුව තත්ත්ව වශයෙන් අන්‍යයාට දක්වනු කැමැත්තෙහුගේ ඉබඳු විඤ්ඤාතියෙන් උපදවන ලද චේතනා මුසාවාදයයි. එතකොට එතනත් අර අල්ප භාවයෙන් අර්ථයේ අල්ප භාවයෙන් අල්පසාවද්‍යයි මහා භාවයෙන් මහා සාවද්‍යයි රැවටුණු කෙනාගේ රැවටුණු ආකාරයට ගෘහස්ථයාට තමා සතු වස්තුවන් නොදෙනු කැවති බැවින්
නැත යාදී ක්‍රමෙන් නැත යනාදී ක්‍රමෙන් පැවති මුසාවාදය අල්පසාවද්‍යයි. සාක්ෂිව සිට අනුන් අර්ථ නසන පිණිස කියන ලද්දේ මහා සාවද්‍යයි. දැන් පැවිද්දන්ට මද වූ තෙලක් හෝ ගිතලක් ලැබ සිනාසෙන අදහසින් අද ගම්හි තෙල් ගඟක් මෙන් ගලා යයි. පුරාණ කතා නයින් පැවැත්තේ අල්පසාවද්‍යයි. ඇත්තටම අපි ඒක තේරුම් ගත්තේ අර මේ පින්ඩපාත වඩිනකොට ස්වාමීන් වහන්සේලාට හැම ගිතෙල් බොහෝ හම්බ වුණා. එතකොට උන්වහන්සේ පින්ඩපාතේ අරගෙන ඇවිල්ලා කියනවා අද ගමේ තෙල් ගඟක් තියෙනවා කියලා කියනවා නිකන් විහිළුවට hina වෙන්න. එතකොට ඒ වගේ එකක් නම් මේ අල්පසාවද්‍යයි කියලා කියනවා. නමුත් නොදන්නා ලද්දක් දක්නා ලද්දේ නයින් කියන උන්ට මහා සාවද්‍ය වෙයි කියලා කියනවා නොදකපු දෙයක් ඇත්ත විදිහට කියනකොට. මුසාවාදයාගේ අංග 4ක් වෙති. අතත්‍ය අභූත වූ වස්තුවක වලහා කියන සිතය. ඒ පිනිස වූ ව්‍යායාමය. අන්‍යයාටේ වචන අවබෝධ වීමය කියා 4ක් තියෙනවා. අංග 4යි අතත්‍ය අභූත වස්තුවක්. වලහා කියන සිත. ඒක මේ දැඩිව කියනවා මෙහෙම දෙයක් කියලා. ඒ පිනිස ව්‍යායාමයක්. අන්‍යයාටේ වචන අවබෝධ වීම කියන 4ෙන් මුසාවාදය සම්පූර්ණ වෙනවා. එතනත් එක ප්‍රයෝගයයි සාහත්තිකමයි. ඒ ප්‍රයෝගය කයින් හෝ කය පිළිබඳ වූවකින් හෝ වචනෙන් හෝ පරහට සත්‍ය වලහන ක්‍රියා කිරීමෙහි දත යුතුය. ඉදින් ඒ ක්‍රියාවෙන් අනුන් තදර්ථය දැනගනීද පුද්ගල තෙමේ ක්‍රියා උපදන චේතනාක්ෂණයෙහිදීම මුසාවාද කර්මයෙන් බැඳේ. ඒ අහපු පුද්ගලයා ඒකට රැවටෙනවා නම් ඒක පිළිගන්නවා නම් අර කියපු පුද්ගලයා මුසාවාද කර්මයෙන් බැඳෙනවා. ඊළඟට පිසුණු වචන පරුස වචන සම්ප්‍රප්පලාප. පිසුනා වාචා යනාදී තැන්හි යම් වචනයකින් යමෙකුට ඒ වචනය කියාද. ඔහුගේ ලෙහි තමාගේද අනුන්ගේද ප්‍රියභාවය සුන් කෙරේද. අනුන්ගේ එක්ක වැරද්දක් කියනවා දෙන්නෙක් සමගි වෙලා ඉන්න දෙන්නෙක් සමගිය නැති වෙනවා. ඒ වගේ වචන පිසුණු වචන කියලා කියනවා. යම් වචනයකින් වනාහි තෙමේත් අන්‍යත් පක්ෂ කෙරේද. සැර වචන කනට අමිහිරි වචන සුව නොවන වචන ඒවා පරුස වචන කියලා කියනවා. යම් වචනයකින් සම්පායිකීසේ නිරර්ථක තිබු කිසිම ප්‍රයෝජනයක් නැති නිරර්ථක වචන කියනවා නම් සම්ප්‍රප්පලාප. ඔවුනට මුල්ලු චේතනාත්මෝද පිසුනා වාචාදී නම්ම ලබයි. ඒ චේතනාත්මෝම මෙහි අදහස් කරන ලදේ. ඔවුන් අතුරෙහි කිලිටිසිත ඇත්තහුගේ අනුන් බිඳීම පිණිස වූ තමහට ප්‍රිය කැමැති බැවින් ඕ කායවාක් ප්‍රයෝගයෙන් උපදවන ලද චේතනා පිසුනා වාචා නම්. ඕ වාක්තමෝ යමෙකුගේ ભેදය කෙරේද. ඔහුගේ අල්ප ගුණත්වෙන් අල්පසාවද්‍ය වේ මහා ගුණත්වෙන් මහා සාවද්‍ය වේ. එතකොට අනුන් බිඳීම පිණිස කරනවා. දෙන්නෙක් බිඳවීම පිණිසත් කරනවා. කෙනෙක්ව Tamanට ප්‍රිය කරවා ගන්න අනිත් එක්කිනාගෙන් වෙන් කරලා එතෙන්ටත් කියනවා. එතකොට කයින් කරනවා වචනයෙන් කරනවා. ඒ ඔක්කොම පිසුනා වාචා කියලා කියනවා. පිසුනා වාචයටත් අංග 4ක් තියෙනවා. ભેද කටයුතු අන්‍යා. මෙසේ මොවුහු විවිධ වන්නාහුය. එදෙන ભેද වෙනවා. වෙන් වෙනවා. ભેදය පෙරටු කොට ඇති බව හෝ මෙසේ මම ප්‍රිය වූවෙක් වන්නෙමි. විශ්වාස වූවෙක් වන්නෙමි. ප්‍රිය කැමැති බව. අරයාගේ අගුණ හෝ මම ප්‍රිය කියලා මා වෙතට ගන්න හරි. ඒ පිළිබඳ වූ ව්‍යායාමයක් ඔවුන් විසින් තදර්ථ විජානනය යන මොහු. ඔහු විසින් ඒ පිළිබඳව තදර්ථ විඥානනය කියලා කිව්වෙත් දැන ගැනීම දැනීම වගේ අදහසක් එතන අපි ගත්තේ. ඔහු විසින් තදර්ථ විඥානනය. ඒ වචනේ එච්චර මට පැහැදිලි වුණේ නැහැ. ඒක අපි පස්සේ සොයලා බලමු කියලා හිතමු. ඊළඟට අන්‍යයාගේ මර්ම සිඳින්නා වූ කායවාක් ප්‍රයෝගයෙන් උපදවන ඒකාන්තයෙන් පරුෂ වූ චේතනා පරුස වචන නමි. මේ මර්ම සිඳින්නා වූ කියන මර්ම කියන වචනේත් හම්බුනේ නැහැ. අපිට හිතුනේ නිකන් ශාන්ත භාවයත් එහෙම නැත්නම් එයාගේ තන්පත් භාවයේ සිඳිනවා වගේ අදහසක්ද කියලා හිතුණා. ඊට පස්සේ ගම් දරුවෙකුගේ වස්තුවක් අරගෙන පරුස වචනයට උදාහරණයක් දෙනවා. එක් ගම් දරුවෙක් මවකගේ වචනය නොගෙන වනයේට යේල. දැන් ගමක දරුවෙක් යනවා කැලේට යන්න. අම්මට ඕන එයාව නවත්තන්න. ඉතින් එතකොට එයා කියනවා අම්මා කියනවා මේ ගෝර ඡණ්ඩ මේ
මේ ගව දෙනක් ඔබ ලුහු බඳිවි කියලා දරුවට කියනවා. නමුත් එයා හිතින් හිතනවා අනේ එසේ නොවේවා කියලා. ඉතින් ඔය විදිහට ළමයා යනවා කැලේට. ඒ යනකොට මේ ගව දෙනක් එනවා. එතකොට ගව දෙන එනකොට දරුවා අදිෂ්ඨාන කරනවා මගේ අම්මා මොකක් හරි යමක් කිව්වද ඒක නොවේවා. යමක් හිතින් හිතුවද එය වේවා කියලා සත්‍යක්‍රියා කළා. මහිෂිතමෝ එහිම බන්ධනාරද්ධකමෙන් සිටියායි. ඒ අනුව අම්මා කිව්වට ඒක අම්මගේ හිතේ තිබුණ නැති නිසා ඒ එළදෙන ළමයට ඇන්නේ නැහැ. ඉතින් එතකොට අන්න ඒ වගේ මර්ම ඡේදක වූ ප්‍රයෝගය පවා චිත්තයාගේ සිලුටු බැවින් පරුෂ වාක් නොවන්නේ. අන්න ඒ වගේ දැන් පරුෂ විදිහටනේ කිව්වේ මේ ඡණ්ඩ මේ එළු දෙනක් ඔබ ලුහු බඳීවා කියලා එළ දෙනක්. එතකොට නමුත් හිතේ තිබුණේ නැහැ මේ නපුරුකම දරුවට හිරිහැරයක් කරන්න නෙමෙයි කිව්වේ. ඒක නිසා ඒක පරුෂ වචනයක් නෙමෙයි කියලා කියනවා. සැබව මව්පිය දෙදෙන කිසිවිටක දරුවන්ට සොරු තොප කඩ කෙරෙත්වායි මෙසේ කියති. එතක දුවත් උපුල්පතකු ඔවුන්ගේ මත්වෙහි වැටෙන්නට නොකැමති වෙත්. අම්මලා තාත්තලා දරුවන්ට කියනවා හොරු ඇවිල්ලා උඹලාව කපලා දාපල්ලා කියලා ඒ උනාට හිතින් හිතනවා මේ නෙළුම් මල් පත්තක්වත් එයාගේ ඇඟට වැටෙනවට කැමති නෑ කියලා. ඒ වගේ ආචාර්ය උපාධ්‍යෝද කිසි විටක ඇසුරු කළ උන්ට මෙසේ කියති. මේ අහිරිකෝ වූ ඔතප් නැත්තාහු කුමටදැයි ඔවුන් බැහැර කරව්යයිද කියති. එතෙක් දුවත් ඔවුන්ගේ ආගමාදිගම සම්පත්තිය කැමති වෙති. ඒ කියන්නේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් මේ වැඩක් නෑ මේ මිනිස්සු කියලා කිව්වට ඔවුන් දියුණු වෙනවට ධර්මයෙන් දියුණු වෙනවට කැමති වෙනවා. තවද චිත්තයාගේ සිලුටු බැවින් පරුස වචන යම්සේ නොවේද එසේ වචනයාගේ සිලුටු බැවින් අපරුස වචනය නොවේ. ඒ වගේ වචන පරුස වචන නෙමේ කියලා වචනයාගේ සිලුටු උනාට එහෙම පරුස වචන නෙමේ කියලා කියනවා. වචනයාගේ ඒ කියන්නේ තමන්ගේ චේතනාව අනුව තමයි පරුස වචන කියන එකයි මම තේරුම් ගත්තේ. චිත්තයාගේ සිලුටු බැවින් නොවේද එසේම වචනයාගේ සිලුටු බැවින් අපරුස වචනද නොවේ. එතන චිත්තයාගේ සිලුටු උනත් පරුස නොවන එකක් නෙවෙයි කියලා කියනවා. ඒකස පුළුවන් ද පැහැදිලි කරන්න? එතන සිලුටු ඒ කියන්නේ පරුෂ නොවන වචන උනත් සිලුටු බැවින් වචනයාගේ සිලුටු බැවින් අපරුෂ වචනේද නොවේ. ඒ කියන්නේ පරුෂ වචන වෙනවා කියලා නේද? පරුෂ වචන වෙනවායි කියලා. අන්න හරි. හරි. සිලුටු වචනයාගේ සිලුටු බැවින් පරුෂ වචන වෙනවා කියලා කියන බොහොම පිංස. ඊටඟට මරවණු කැමැත්තෙහුගේ මොහු සුවසේ සයනය කරව යන වචනය අපරුෂ වචනයක් නෙමෙයි. කවුරු හරි කෙනෙක්ව මරවන්න ඕනේ. මරවන්න ඕන වෙලා කියනවා මෙයාව හොඳට නිදි කරවන්න කියලා. ඒක අපරුෂ වචනයක් නෙමෙයි. නමුත් ඒක පරුෂ වචනයක්ම වෙයි. චිත්තයාගේ පරුෂ භාවයෙන් මෝතමෝ පරුෂ වචනයක් මෙයි. පරුෂ වාක් යමෙකු සඳහා පැවැත්වීද ඔහුගේ අල්ප ගුණත්වෙන් අල්ප සාවද්දය, මහා ගුණත්වෙන් මහා සාවද්දය කියලා. ඒ පරුෂ වචනයටත් අංග 3යි. ආක්‍රෝෂ කළ යුතු අන්‍යයාය. කිපි සිතය ආක්‍රෝෂ කිරීමයි. යම්කිසි කෙනෙක් ආක්‍රෝෂ පරිභව කරන කෙනායි තමන් සිත කිපිලා ඉන්නවා ඒ කටයුත්ත කරනවා. එතකොට ඒ තුන තමයි පරුෂ වචනේ අංග. අනර්ථ විඤ්ඤාපනය කරන්නා වූ කාය වාක් ප්‍රයෝගයෙන් උපදවන ලද අකුසල චේතනාතම සම්ප්‍රප්‍රලාප. අර්ථයක් නැති අර්ථයක් රහිතව සිතමින් කරන කාය වාක් ප්‍රයෝගයෙන් උපදවන අකුසල චේතනා සම්ප්‍රප්‍රලාප. හේ ආසේවන මන්දත්වයෙන් අල්ප සාවද්‍යයි, ආසේවන මහත්වයෙන් මහා සාවද්‍යයි. ඊට අංග දෙකක් වෙති. භාරත සිතාබරණාදී නිරර්ථක කතා පෙරටු කොට ඇති බවද එබඳු කතා කරන බවද යන මොහුයි. නිරර්ථක කතා කීම ගැන එතන පැහැදිලි වෙන්න කියලා හිතෙන්නේ. අවුනේ එහෙමයි. නිකන් කතා ඉස්සර තියෙන කතා වගේ ඒවා දැන් ඇත්තත් නෙමෙයි ඒවා තේරුමකුත් නැහැ වගේ.
ඒක හරි ඒක නිරර්ථක යුද්ධ සීතා භරණ ආදී නිරර්ථක කතා පෙරටු කොට ඇති බව ඒබඳු කතා කරන බවද යන මොහුය. අපි ඉදිරියට යමු නේද? අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. අභිමුඛ කොට සිතානුයි අවිද්‍යා නමි. පර භාණ්ඩයන්ට අභිමුඛව එහි නැමුණු සිත් ඇති බැවින් පවතී යන අර්ථයයි. ඕ අවිද්‍යාතමෝ මෙයමට වන්නේ යම් ඊතා එහෙකයි. මෙසේ පර භාණ්ඩයන් අභිමුඛ කොට සිටීම ලක්ෂණ කොට ඇත්තීය. යම් කිසි කෙනෙකුට අයිති දෙයක් අනේ මේක මට තියෙනවා නම් හොඳයි කියලා පර භාණ්ඩ අභිමුඛ කොට සිටීම ලක්ෂණ කොට ඇත්තීය. අදින්නා දානයෙන් අල්ප සාවද්‍යද මහා සාවද්‍යද වේ. අවිද්‍යාවට අංග දෙකක් වෙති. පර භාණ්ඩයක් බවද තමහට පිරිනැමීම යන මොහුයි. පර භාණ්ඩ වස්තුක වූ ලෝභය උපන් කල්හිදු මේ භාණ්ඩය මට වන්නේ නම් මිත්තා එහෙකැයි යම් තාක් තමහට නොපිරි නමාද ඒ තාක් කර්මපත ભેදයක් නොවේ. හිත සුව නසානුයි ව්‍යාපාද නම් වේ. දැන් කාගේ හරි භාණ්ඩයක් අනේ මට ලැබේවා කියලා හිතුවා ලැබුණ නැත්නම් කර්මපතය වෙන්නේ නැහැ කියනවා. නමුත් හිතේ සැනසෙල්ලක් නැති නිසා ව්‍යාපාද සිතක් ඇති වෙනවා. මේ ව්‍යාපාදතෙම අනුන් නැසීම පිණිස හිත දූෂ්‍ය වීම ලක්ෂණ කොට ඇත්තේය. පරුස වචනයෙන් අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වේ. ඒ ව්‍යාපාදයේ අනුන් නැසීම පිණිස පවා ඉදිරියට යන්න පුළුවන් කියලා කියනවා. පරුස වචන වගේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය වේ. ඒ ව්‍යාපාදයටත් අංග දෙකයි පරසත්වයක් බවද. ඔහුගේ විනාශය සිටීමද කියයි. පරසත්වයක වස්තු කොට ඇති ක්‍රෝධය උපන් කල්හිදු මෙතෙම සිඳෙන්නේ නම් නැසෙන්නේ නම් මිත්තා යෙහිකයි යම්තාක් ඔහුගේ විනාශය නොසිතාද. ඒ තාක් කර්මපත ભેදය නොවේ. තත්ත්ව පරිද්දෙන් ගැනීමක් නැති බැවින් වරදවා දකින්නොයි මිත්‍යා දිට්ඨි නමි. මේක ඉවරයි. මෙතන මිත්‍යා දෘෂ්ටිය දැන් ඕතමෝ නත්ති දින්නං ආදී දස වස්තුක මිත්‍යා දෘෂ්ටියයින් විපරීත දර්ශනය ලක්ෂණය කොට ඇත්තීය. දස වස්තුක මිත්‍යා දෘෂ්ටි වශයෙන් තියෙනවා විපරීත ලක්ෂණය. සම්ප්‍රප්ලාප වගේ අල්ප සාවද්‍ය මහා සාවද්‍යද වෙනවා. එතන මිත්‍යා දෘෂ්ටිය තියෙනවා නියත මිත්‍යා දෘෂ්ටිය කියලා අනියත මිත්‍යා දෘෂ්ටිය. එතන අනියත මිත්‍යා දෘෂ්ටිය කිව්වේ ඔය දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කිව්වේ අර අහේතුකවාදය, නාස්තිකවාදය, අකිරියවාදය වශයෙන් දැක්වෙන අහේතුකවාදය කියලා කියනවා මේ ලෝක සත්වයෝ ඉන්නේ අහේතුකවයි, අහේතුකව ඇති වෙනවා කියලා. නාස්තික කියලා කියන්නේ කුසලවල විපාකයක් නැහැ. අකුසල නිසා අකුසල කර්ම විපාක, කුසල නිසා කුසල කර්මවල විපාක ලැබෙන්නේ නැහැ කියලා. අකිරියවාදය කියලා කියන්නේ මරණින් මතු ඉපදීමක් නැති නිසා ඔය බුද්ධ ආදී තුනුරුවන්ට වන්දනා කිරීම, මේ සිරිත් විරිත් පැවැත්වීම මේ වයින් ප්‍රතිඵලයක් නැහැ කියලා. ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටියටත් අංග දෙකයි. වස්තු පිළිබඳගත් ආකාරයගේ විපරීත බව පරිද්දෙන් එය ග්‍රහණය කෙරේ නම් එපරිද්දෙන් ඒ වස්තුගේ වැටහීම. විපරීත දෘෂ්ටියයි ඒ පිළිබඳව වැටහීම. දස අකුසල කර්මපත විභාගය. එතකොට ඊට පස්සේ කර්මපතයන්ගේ විභාගය කරනවා වේදනා වශයෙන්, මූල වශයෙන්, ධර්ම වශයෙන්, කොට්ටාශ වශයෙන්, ආරම්මන වශයෙන්, වේදනා වශයෙන්, මූල වශයෙන් කියලා පස් ආකාරයකින් විස්තර කරනවා. ඒ විනිශ්චයෙහි ධර්ම වශයෙන් යනු මේ විස්තරයි. දශ අකුසල් අතුරින් පිළිවෙලින් සතක් චේතනා ධර්මයම වෙති. හත කියලා කිව්වේ මුල හත. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි අර ඉතුරු හත චේතනා ධර්ම. අවිද්‍යාදී තුන චේතනාව හා සංප්‍රයුක්ත ධර්මයි. කොට්ටාස වශයෙන් යනු පිළිවෙලින් සතක්ද මිත්‍යා දෘෂ්ටියද කියන අට කර්මපතයෝම වෙති. ඒවා මූලයෝ නොවෙති. අවිද්‍යා, ව්‍යාපාදයෝ කර්මපතයෝද මූලයෝද වෙති. ඒ විදිහට තමයි ඒ ටික විනිශ්චය වශයෙන්. ඊළඟට අවිද්‍යාතම කුසලයන්ගේ මුල් බවට පැමිණ ලෝභ සංඛ්‍යාත වූ අකුසල මූලය වේ. අවිද්‍යාව ලෝභ සංඛ්‍යාත අකුසල මූලය වෙනවා. ව්‍යාපාදතෙම දෝෂ නම් වූ අකුසල මූලය වෙනවා.
ආරම්මන වශයෙන් යනු ප්‍රාණඝාතය ජීවිතේන්ද්‍රිය රම්මන වශයෙන් සංස්කාරම්මන වේ. ජීවිතේන්ද්‍රිය ආරම්මණයක් විදිහට තමයි ඒක සංස්කාරාරම්මන වෙන්නේ. අදත්තා දාණය සත්වාරම්මන හෝ සංස්කාරම්මන හෝ වේ. සොරකම් කිරීම. ඒක අපි වටහා ගත්තේ සංස්කාරම්මන කියන එක වස්තුවක්ද කියලා. ජීවිතේකුයි සත්වාරම්මණයකුද කියලා තමයි මේ සංස්කාරම්මන කියන වචනේ තේරුම් ගන්න උත්සාහ කරේ. එහෙමයි. ඒක මං හිතන්නේ ඒ විදිහට තමයි ගන්න ඕන. අපි මේ කුසල කර්ම ප්‍රතිවාරයේ ඉවර කළා. අද සාකච්ඡාවකට මිනිත්තු 15ක 20ක වෙලාව අරගෙන ඊළඟ දවසට ඉතිරි කොටස කරමු නේද? නැත්නම් අපිට වෙලාව මදි වෙන නිසා ඒතර කුසල කර්ම ප්‍රතිවාරයේ අවසන් කරලා ඒකත් හුඟක් දිගට තියනවාද තව? තව ටිකයි කුසල තව ටිකක් තියෙනවා සර්. හොඳයි. මිනිත්තු පොඩ්ඩක් උඩට ගිහින් බලමු අපි එතකොට 286 උඩට අරන් බලමු සර් කොච්චර තියෙනවද කියලා. ත්‍රිවිධ විරති එකක් තියෙනවා ටිකක් දුරට. ඔව්. ටිකක් ඒක දිගයි ටිකක්. අපි ජයන්ත මහත්මයා එමනම් අපි මිනිත්තු 25ක් මිනිත්තු 30ක් තියෙනවනේ අපි යම් කිසි තැනක නවත්තලා ඉදිරි දවසේ ඉතිරි ටික නම් කරගෙන යමු නේද සාකච්ඡා වාරයේ. එහෙම හොඳයි සර්. එහෙම සර් පොඩ්ඩක් 286ට ගන්න සර් 286 ඔබතුමා මම අන්තිමට කරපු ටික. එතකොට අපි එතනින් නවත්තමු එහෙනම්. ඔව් 86 උඩ 86 කියන්නේ තව පිටු කීපයක් උඩ සර්. මේ PDF numbers නේද printed නෙවෙයි. PDF මේ උඩ තියෙන නම්බර එකේ. උඩ තියෙන නම්බර එක අපි මේ කුසල විභාගය වෙනකන් මෙන්න මෙතෙන්ට වෙනකන් අපි කරලා හොඳයි. ඔව් එතකොට ඔය චක්කනගේ කතාව ඉඳලා අපි ලබන සතිය කරමු. එහෙම හොඳයි. එතකොට මේ කර්මපත මේ කුසල පිටු දෙකක් උඩට යන්න ඕනේ. අපි කරපු තැන තව පිටු දෙකක් උඩ. ඔන්න ඔය හරිය කරේ සර්. ඔන්න තන කරේ. අකුසල වාරයේ අවසන් කරා නේද අපි? ඒකේ 286. තව එක පිටුවක් උඩ පොඩ්ඩක් ගන්න සර් කරුණාකරලා. අපි නවත්තපු තැන. ඔන්න ඔතෙන්ට ආවේ. ඔතන ඔය සංස්කාර ආරම්භණනේ අපි කරේ. ඔන්න ඔතන සර්. එතකොට එතන අර මේ සංස්කාර ආරම්භන වශයෙන් ඔන්න කර්මපත විභාගය. කර්මපත විභාගය කරලා ඉවර කරමුද? හරි ඒක ඉවර කරමු. ඔව් එතකොට අපි කිව්වා අදත්තා දානේ සත්වාරම්මන හෝ සංස්කාරම්මන වෙයි. මිත්‍යාචාරය ස්පර්ශ වශයෙන් සංස්කාර ආරම්මන වෙයි කියලා. ස්පර්ශය ඒ සංස්කාර ආරම්මන වෙයි. සත්වාරම්මනයයිද ඇතැම් ආචාර්ය කෙනෙක් කියති. මුසාවාදයේ සත්වාරම්මන හෝ සංස්කාරාරම්මන හෝ වෙයි. විසුන වචනයද එසේයි. පරුස වචනේ සත්වාරම්මනමයි. සම්ප්‍රප්‍රලාප සත්වාරම්මන හෝ සංස්කාරම්මන වේ. අවිද්‍යාවද එසේය. ව්‍යාපාද සත්වාරම්මනමයි. මිත්‍යා දෘෂ්ටිය ත්‍රිභූමික ධර්ම වශයෙන් සංස්කාරම්මන වෙයි. වේදනා වශයෙන් යනු ප්‍රාණඝාත තෙමේ දුක්ඛ වේදනා වෙයි. එතනින් නවත්තමුද වේදනාවත් ඉවර කරමුද? වේදනාවත් එතන ඉවර කරන්නකෝ. එසේම කිසිසේත් රජවරු සොරෙකු දැක සිනා සෙමිනුදු යව් ඔහු නසයියයි කියද්ද එතෙකුදු ඔහුගේ සන්නිෂ්ඨාපක චේතනාව දුක්ඛ සංප්‍රයුක්ත වූවාහුම වෙයි. ඒ කියන්නේ දැන් රජවරු hina වෙවි කියනවා ගිහිල්ලා අරයව මරන්න කියලා හොරෙක් අහුනොත්. බොහොම hina වෙවි කියන්නේ. නමුත් ඒ අදිෂ්ඨානය හිතේ තියෙන තීරණය ඒ චේතනාව දුක්ඛ සම්පන්න ඒ කියන්නේ පටිඝ සංප්‍රයුක්ත සිතෙන් කියලා කියනවා.
අදත්තාදානය ත්‍රිවේදනාය. දුක්ඛ වේදනා, සුඛ වේදනා, අදුක්ඛම සුඛ වශයෙන් අදත්තාදානය වෙනවා. මිත්‍යාචාරය සුඛ උපේක්ෂා වශයෙන් ද්විවේදනාය. සන්නිට්ඨාපක චිත්තේහිම උපේක්ෂා වේදනාය. මිත්‍යාචාරය සුඛ උපේක්ෂා වශයෙන් ද්විවේදනාය. සන්නිට්ඨාපක වශයෙන් චිත්තේහි උපේක්ෂා වේදනා වෙයි කියලා කියනවා. මෙතන අර චිත්තයක උපදින දැන් අකුසල් සිත්වල මේ ධර්මයේ උපදිනකොට ඒ උපදින සිතේහි ස්වභාවයමයි වේදනාව විදියට එන්නේ කියන එක තමයි මම නම් ඒක දැක්කේ. දැන් මිච්ඡාචාරය කියන්නේ අකුසල සිතක් නම් ඒකත් එන්න පුළුවන්. සෝමනස්ස සහගත ලෝභ සිතක් එන්නත් පුළුවන් නේද? අන්න හරි. මුසාවාදය ත්‍රිවේදනාය. පිසුනා වාචයද එසේයි. පරුස වාචය දුක්ඛ වේදනාය. සම්ප්‍රප්‍රලාපය ත්‍රිවේදනාය. දැන් පරුස වචනේ කියනකොට එන්නෙම දෝෂ සිතේම එන ස්වභාවයේ පිසුනා වාචා එන්න පුළුවන්. සෝමනස්ස සහගත ලෝභ සිතේ, උපේක්ෂා සහගත ලෝභ සිතේ, ඒ වගේම දෝෂ සිතේ එන්නත් පුළුවන්. මේක ඊටාම ගැඹුරුයි ඒ කාරණේ ටික දකින්නකොට. ඒක නම් කරලා අපි අදට පරුස වාචය දුක්ඛ වේදනාය සම්ප්‍රප්‍රලාපය ත්‍රිවේදනාය. අවිද්‍යාව සුඛ මධ්‍යස්ත වේනේ. එතකොට සුඛ මධ්‍යස්තනේ. මිත්‍යා දෘෂ්ටියද එසේය. ditthිගත සංප්‍රයුක්ත ලෝභ සිත් තියෙනවා සෝමනස්ස උපේක්ෂා. එතකොට එතනත් ද්විවේදනා. ඒ විදිහට වේදනාවට මේ පරමාර්ථ ධර්ම වශයෙන් තමයි ඒක අරන් තියෙන කියලා මට හිතුනේ. ව්‍යාපාදය දුක්ඛ වේදනාය. මූල වශයෙන් යනු ප්‍රාණඝාතතෙම ද්වේෂ මෝහ විසින් දෙමුලක් ඇත්තේ වේ. අදත්තා දානය ද්වේෂ මෝහ විසින් හෝ ලෝභ මෝහ විසින් හෝ ද්විමූලකයි. මිත්‍යාචාරය ලෝභ මෝහ විසින් ද්විමූලකයි. මුසාවාදය ද්වේෂ මෝහ විසින් හෝ ලෝභ මෝහ විසින් හෝ ද්විමූලකයි. වචන සම්ප්‍රප්‍රලාප ද්විමූලකයි. පරුස වචනය ද්වේෂ මෝහ විසින් ද්විමූලකයි. අවිද්‍යා මෝහ වශයෙන් එක් මුලක් ඇත්තී වේ. ව්‍යාපාදයක් එසේ. මිත්‍යා දෘෂ්ටිය ලෝභ මෝහ විසින් දෙමුලක් ඇත්තීය. විස්තර කරනවා. මෙතෙන්ට එනකල් ත්‍රිවිධ විරතියට එනකල් කතා කරලා අපි නවත්තමු. හොඳයි සර්. හොඳයි. තව පොඩ්ඩක්. ලෝභෝ අකුසල මූලං යනාදීහි ලෝභ කිරේනුයි ගිජුවේනුයි ලෝභ නමි. වේ දෝමනස්සේ දෝස නමි. මුලා වෙනුයි මෝහ නමි. ඔවුන් අතුරෙහි ලෝභය සාවද්‍ය දුක්ඛ විපාකාර්ථයෙන් තෙමේම අකුසල වේ. මේ පාණාති පාතාදී අකුසලයන් අතුරින් කිසිවෙකුට සංප්‍රයුක්ත ප්‍රභාව අර්ථයෙන්ද කිසිවෙකුට උපනිශ්‍රේ ප්‍රත්‍යන්දය මුල් වේනුයි අකුසල මූල නම් කියනු ලැබේ. එතකොට පාණාතිපාත වගේ අකුසලයන් අතුරින් කිසිවෙකුට සංප්‍රයුක්ත ප්‍රභාවර්ථයෙන් මුල් වෙනවා. එහෙම නැත්නම් උපනිශ්‍රේ ප්‍රභාවර්ථයෙන් මුල් වෙනවා කියලා. මූලය ගැන කියනවා. අකුසල මූල කියලා කියනවා. ඔය එතන කෙලින්ම ඒ ධර්මය මූලයේ සංප්‍රයුක්ත භාවයෙන් සංප්‍රයුක්ත ඒ කියන්නේ මේ සිත සමග යෙදිලා තියෙන මූල. ඔව්. උපනිශ්‍රේ කියන්නේ උපනිශ්‍රේ වූ හේතුවෙන් මේ අකුසලයේ සිද්ධ වෙනකොට ඒක උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් මුල් වේ කියනකට ඒ මූලය උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ඒ ධර්මයට ප්‍රත්‍ය වෙලා. සංප්‍රයුක්ත භාවයෙන්ුත් උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන්ුත් මුල් වෙනවා කියලා අකුසල මූල කියලා කියනවා කියලා කියන්නේ. අකුසල මූල කියන එකේ අදහස නේස ඒ කියන්නේ. අකුසල මූල කියන එකේ අදහස. ඔව්. රත්තෝ කෝ ආයසෝ රාගේන අභිභූතෝ පරියාදින්න චිත්තෝ පානම්පි හන්ති යනාදියයි. දෝෂ මෝහයන්ගේ අකුසල මූලභාවයේද මෙම ණයයි. පාණාතිපාතා වේරමණී කුසලං යනාදීහි පාණාතිපාතාදීහු කී අර්ථම ඇත්තාහුය. අකුසලය අකුසල වෛරය හරිනුයි වේරමණී
විරමණේ වෙන් වෙනවා කියලා. වෛරය දුරු කෙරේ යන අර්ථයයි. නොහොත් කාරණේ වූ වෙන පුද්ගල තෙමේ වෛරය කෙරෙන් මෙන්නූ නොයි විරමණීයයි කිය යුත්තේහි. වී කාර්යයට වේ කාර්ය කොට වේරමණී යනුවේ. මෝ පළමු කොට දක්වන ලදී. මෙහි ව්‍යංජන විසින් වර්ණනයි. එතන පාලි පිළිබඳ වෙන්නේ නැති කියන්නේ. ඔව් ඒ අර්ථයේ විරමණය කියන එකේ වී කාර්යයට වේ කාර්ය කොට වේරමණී කියනු කියලා. විරමණේ කියන ස්වභාවයේ වේරමණී කියලා යොදන හැටි. ඔව්. වෙන වෙන ස්වභාවය. ඔව්. එහෙමනම් අද දිනේට මම හිතන්නේ අපේ ලක්ෂ්මී මහත්මිය ඊටාම සූක්ෂමව ඒ වචන පාලි වචන අර්ථය ගෙනමින් ඊටාම අලංකාරව මේ ධර්මයේ සාර්ථකත්වය පැහැදිලි වෙන ආකාරයට අපිට මේ සූත්‍රයේ බොහෝ කාරණා ඉදිරිපත් කරා. තව දුරටත් මේකේ තියෙනවා ආහාර වාරය ඊට පස්සේ ඉතිරි වාර සියල්ලම සංක්ෂේපයෙන් හරි කතා කරමු කියන අදහස නිසා අපි ඊළඟ දවසට මේ ඒ කොටස සාකච්ඡා කරමු කියලා අදහසක් ඇති වුණා. එහෙම හොඳයි නේද ජයන්ත මහත්මයා? හොඳයි අපේ විදිහට කරමු. ඊළඟ සතියේත් මේකම සාකච්ඡා කරමු. මේකම සාකච්ඡා කරමු. ආහාර වාරයට ගියාම එතනම බොහෝම කාරණා තියෙනවා ආහාර වාරයේ. මෙතනින් ඉදිරියට තව මේ කුසල පද අකුසල පද වාරයේ තව බොහෝම කාරණා තියෙනවා ගැඹීර ස්ථාන. අපි එහෙමනම් සාකච්ඡා වාරයට අවස්ථාව ලබා දෙමුද ජයන්ත මහත්මයා? හොඳයි සර්. එහෙනම් අපිට පුළුවන් සාකච්ඡා වාරයට අවස්ථාව ලබා දෙන්න. කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් හෝ තවත් විස්තර කරගත යුතු තැනක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා ගුරුතුමිය මහත්මිය. ශ්‍රීමති මහත්මිය නේද? ලක්ෂ්මී මහත්මියද? ශ්‍රීමති මහත්මිය. ශ්‍රීමති මහත්මිය මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අර ඔබතුමිය කිව්වනේ දැන් මරණය වෙන ක්‍රම 6ක් කිව්වනේ. ඒකේ 이르දියෙන් වෙන මරණය ගැන මට චුට්ටක් කියලා දෙන්නකෝ. 이르දියෙන් කොහොමද මරණය වෙන්නේ? මට ඒක එච්චර පැහැදිලි වුණේ නැහැ. ඒකේ අර මේ දැන් අපේ ශාසනය නෙමෙයි බාහිර ශාසනවල 이르දි තියෙනවා නේද? අර එක එක විදිහේ 이르දි මේ ඒ වගේ වැන් කෙනෙක්ව මරවන්න. ඒ කියන්නේ මේ ඒ වගේ වැන් ඔය දැන් සතෙක් මවලා මේ සතාලව්ව මරවන්න ඒ වගේ අන්න ඒ වගේ කියලා මම තේරුම් ගත්තේ. දැන් අපේ ශාසනයේ නම් මේ පංචම අධ්‍යානය අරගෙන අභිඥා ලැබපු උතුම් අය මරවන්නේ නැහැ. නමුත් වෙන ශාසනවලත් 이르දි තියෙනවා. එහෙම හරිද සර්? එහෙම කිව්වොත් ඒක තමයි ඇත්තටම 이르දි කියනකොට උතන 이르දි එතන තිබුණේ කරනවා අනුකරලා කරනවා දඬු මුගුරු කරනවා එහෙම කියලා අන්තිමටම ගියා 이르දියෙන් වෙනවා කියලා. ඔව් 이르දියෙන් කියන්නේ එතන 이르දිය කියනකොට අපිට මේ පංචාභිඥා වලින් ඒ කාරණේ කියනවද කියන එක හරියටම කියන්න බෑ. 이르දිය එක කාරණයක් වෙනවා යම් කිසි කෙනෙකුන්නේ මරණයක් නැත්තම් හිංසාවක් කරන්න. හිංසාවක් කරන එක නම් අපිට පැහැදිලිවම 이르දිය මරණයක් කරන්නත් ඒකට පැහැදිලිම අර්ථ නැහැ. ඉර්ධියත් එක කාරණයක් වෙන්න පුළුවන් කියන එක තමයි එතන තියෙන්නේ. තේරුම් ගන්න බොහොම පිං. ඔව් අර මේ එක සූත්‍රයක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දීඝනිකායේ අර මේ මණිකා කියලා ඉර්ධියක් තියෙනවා. ඒ වගේ නොයිකුත් තව ඉර්ධි තියෙනවා. දැන් මම හිතුවේ දැන් අපේ ශාසනයේ රූපාවචර ධානවල පළවෙනි ධානයේ ඉඳලම විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව කුසලෙහි ධර්මෙහි කියලා මේ යන්නේ. එතකොට සීලයක ඉන්න කෙනෙක් නේ අභිඥා ගන්නේ. මං හිතුවා එහෙම කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ අන්‍ය ශාසනිකව අර වෙන වෙන විදිහේ විඥා අරගෙන සමහර වෙලාවට මේ එහෙම කරනවද කියලා. එහෙම තමයි හිතන්න වෙන්නේ. අර විදිහට අපේ පංචම ධානික මේ රූපාවචර ධානය ලබාලා කරන ඉර්ධියක් ආකාරයට නෙවෙයි වෙනත් ආකාරයෙන් තමයි ඒක දකින්න වෙන්නේ. තවත් කාට හරි අදහසක් ප්‍රශ්නයක් තියෙනවද? තරණයි
තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඇත්තටම මේ අද අපේ ශ්‍රීමති මහත්මිය මම අහපු හොඳටම මේ පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් මහත්මියක්. එතුමිය පුණ්‍යානුමෝදනා කරනකොට අහන් ඉන්න හරි ආසයි. හරිම ලස්සනට පුණ්‍යානුමෝදනා කරනවා. කිසිම හිතේ මුකුත් නොතිය හොඳට ඉතිරිලා යන්න පුණ්‍ය දෙන මහත්මියක්. ඉතින් අද අපි අහන්න ලැබුණා අපිට ඒ ශ්‍රීමති මහත්මියගේ මේ ධර්මඥාන හැකියාව. දේශන හැකියාව. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. එතුමිය බොහෝ වෙහෙසක් අරගෙන බොහෝ දීර්ඝ සම්මාදිට්ඨි සූත්‍රය කියන බොහෝ ගැඹුරු සූත්‍රයක්. ඉතින් ඒ සූත්‍රයේ බොහෝ වෙහෙසක් අරගෙන බොහොම සතුටෙන් මං හිතන්නේ එතුමියට තව පැයක් දුන්නා නම් ඒ පැයත් කරන්න ප්‍රමාණයට බුද්ධාලම්බන ප්‍රීතිය ධර්මයේ පිළිබඳ ප්‍රීතියක් ඇති කරගෙන අපේ හිතත් පහන් කරගෙන අපිත් කන් කෙලින් කරගෙන ඇත්තටම අහන් හිටියා. ඉතින් බොහොම සතුටුයි ජයන්ත මහත්මයා සර් අපේ ශ්‍රීමති නෝනා ඔබතුමිය බොහොම ලස්සනට ඉදිරිපත් කරා. අපි බොහොම සතුටෙන් අහන් හිටියා. ඔබතුමියට බොහොම පිං. බොහොම පිං ලසිල් මහත්මයා ඔබතුමාගේ ප්‍රකාශයට. නමුත් පළවෙනි වතාවට මම මේ සූත්‍ර දේශනාවක් පැහැදිලි කරේ මට ඒ ධෛර්ය ශක්තිය ලැබලා දුන්නේ විද්‍යාරත්න ගුරු පියාණන් වහන්සේ. ඔබතුමාටයි මහා සර් ඒ ගෞරවය. ඒ වගේම අවුරුදු 12කටත් වැඩිය අපිට එක්ක ධර්මය ආපු ජයන්ත මහත්මයාත් අපිට හැමතිස්සෙම වැරදි පාරක යන්න නොදී අඩුපාඩු අවශ්‍ය පෙන්න අපිව හරිමකට හරවගෙන මේ ධර්ම කටයුතු සඳහා අපිට උදව් උපකාර කරා. ඉතින් ඔබ දෙපළටම මම ඊටාම කෘතවේදී වෙනවා මේ වෙලාවේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම අපේ ශ්‍රීමති මහත්මියගේ කාරණේ පැහැදිලි කිරීම ඊටාම අනර්ගයි. ඒ කාරණේ ඇත්තටම අපි කාටත් කරන්න අමාරුයි. ඒ කියන්නේ ඒ තරමටම මේ ඉවසීම තියෙනවා. අපි සමහර විට කාරණයක් හැරලා අනික් කාරණයට යනවා. ශ්‍රීමති මහත්මිය කාරණයක් අතාරින්නේ නැහැ. ඒ කාරණේටම යනවා. මම තා පොඩි කාරණයක් කියන්නම්. අර 이르දි කියනකොට මෙන්න මෙහෙම තියෙනවා. මේක අපි ධර්ම මාර්ගයේ තියෙන එකක්. කර්ම විපාක 이르දි කියනවා. පක්ෂීන්ටත් දෙවියන්ටත් ඇතැම් මිනිසුන්ටත් භූතයින්ටත් ඇති 이르දීන් කම්ම විපාක 이르දිය කියලා කියනවා. ඒ 이르දි 10ක් කියන තැන මෙන්න මේ කම්ම විපාක 이르දිය කියන එක භූතයින්ටත් තියෙනවා. මහර පක්ෂීන්ටත් තියෙනවා. දෙවියන්ටත් තියෙනවා. එතකොට ඒ 이르දියෙන් යම්කිසි කෙනෙක් ඝාතනය කිරීම සිද්ධ වෙන්න පුළුවන්. අන්න ඒක තමයි ඒක ඒ කම්ම විපාකජ 이르දි. අන්න ඒ කාරණෙන් අපිට දකින්න පුළුවන් 이르දිය කොහොමද ප්‍රාණඝාතයකට හේතු වෙන්නේ කියලා. දස ආකාර 이르දිය. ඉතින් මේ කාරණේ තවත් දෙන මහත්මයෙකුට අදහස් දක්වන්න තියෙනවා නම් කරුණාවෙන් අදහස් දක්වන්න. තෙරුවන් සරණයි. ඇත්තටම ශ්‍රීමති මහත්මිය ඊටාම අලංකාරව මේ විස්තර කරා මේ සූත්‍රයත් අට කතාවත්. ඇත්තටම මේ අට කතාව කොච්චර විස්තර කරාද කියනවා නම් වචනෙන් වචනෙට මට ගොඩක් මේක තව ගැඹුරට යා යුතුයි කියලා හිතුණා. ඉතින් මම ආරාධනා කරනවා ශ්‍රීමති මහත්මියට ලබන සුමානේ ඉතුරු ටික කරද්දී මීට වඩා හිමින් තවත් විස්තර කරන්න කියලා. ඒ කියන්නේ එච්චරට අපිට හිතන්නේ නැති විදියට මේ අට කතාවේ ධර්මයේ ගැඹුරුකම ඒ කියන්නේ සූත්‍රයේ දකින්නට වඩා අට කතාවේ තියෙන ගැඹුරුකම දැක්කහම ඒ කියන්නේ ඔබතුමිය වචනයක් පාසා විස්තර කරපු හින්දා තමයි අපිට තවත් මේකේ ගැඹුරුකම ගැන ගොඩක් වැටහුනේ. ඒක හින්දා මම ආරාධනා කරනවා ඔබතුමියට අපිට හදිසියක් නැහැ මේ තවත් හිමින් ඒ වගේ වචනෙන් වචනෙට විස්තර කරා නම් ගොඩාක් හොඳයි කියලා. ඊටාම අලංකාරයි ඊටාම අනර්ගයි ධර්ම රසය නියම විදියට පැහැදිලි වෙන විදියට ඔබතුමිය විස්තර කරා මේ සූත්‍රය. ඒ අට කතාවයි. ඔව් බොහොම පිං අමිත මහත්මිය. ඇත්තටම මම මේක ටයිම් කරලා බැලුවා. ටයිම් කරලා කියවලා බැලුවා. ඉතින් මට මුල පැය ඇතුළත මේ පෙළපොත කරගන්න ඕනේ වුණා. ඉතින් මට සමා වෙන්න මම හුඟක් වේගෙන් කරපු බව මම දන්නවා. වේගෙන් කරන්න උනේ ඒකයි. මුල පැය ඇතුළත ඉවර කරලා ඉතුරු පැය භාගය කරන්න හිතුවේ අට කතාව. නමුත් ඒකවත් කරගන්න බැරි වුණා පළවෙනි පදේවත්. ඒකයි මේ සූත්‍රය දිග නිසා. අපි ලබන සතිය ඒක හිමින් කරමු කියලා මමත් හිතනවා. තෙරුවන් සරණයි. බොහොම පිං. මහත්මිය මමත් මම කියන්නේ ඔබතුමියගේ පුණ්‍යානුමෝදනාව ඉතාම ලක්ෂණට කරනවා. මම හැමතිස්සෙම ආසයි ඒ පුණ්‍යානුමෝදනාව අහන්න. ඒ වගේම මේ සූත්‍ර ධර්ම දේශනාවත් මම
පොතේ ටික තේරුම් හොඳට අහගත්තා. ඊට පස්සේ අට කතා විදිහට මට පොඩි මගේ මේ මොබයිල් එකේ පොඩි ප්‍රශ්න නිසා මම ගන්නවා. මම ඒ වුණත් ඒක නැවත අහලා තව තෙරුවන් සරණයි ඉදිරියට දැනුම දැනගන්න කැමතියි. ඔබතුමියට මේ සිදුවීම මේ වර්ණනාවේ ශ්‍රීමති මහත්මිය ඉදිරියේදී විස්තර කරයි කොහොමද මේ 16 ආකාරයෙන්ම සම්මාදිට්ඨිය වෙන්නේ ඇයි කියලා. සම්මාදිට්ඨිය කියනකොටම අපි දන්නවා දුක්ඛේ ඥානං දුක්ඛේ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධිගාමිනී පටිපදා ඥානං කියන. අන්න ඒ හතරට මේ හැම මාර්ගෙම එතෙන්ටම යනවා. එතෙන්ට යන ආකාරය මේ පැහැදිලි කරයි ඊළඟ විස්තරයේදී. ඒ කියන්නේ කර්මපත වාරයේමුත් දුක්ඛය දකින්නවා, දුක්ඛ සමුදය දකින්නවා, දුක්ඛ නිරෝධය දකින්නවා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දකින්නවා. අන්න ඒක අපිට හරි අමාරුයි දකින්න. ඒක ඉතා සූක්ෂමව දකිනකොට මේකෙන් අපිට ඊටාම ප්‍රීතියක් ඇති වෙනවා. එහෙම නම් ජයන්ත මහත්තයා අපි තවත් විස්තර තියෙනවා නම් එහෙමයි නැත්නම් අපි ඇත්තටම කරුණු 16න් කොතනින් පටන් ගත්තත් අපි එතන හේතුවත් ඵලයක් දැකගෙන මේ මාර්ගයේ ගිහිල්ලා නිරෝධය ඇති කරගන්න විදිය ඒ කියන්නේ කොතනින් පටන් ගත්තත් අන්තිමට යා යුතු මාර්ගය මේකයි කියන එක ඊටාම අලංකාර විදියට පෙන්නනවා නේද සර් කියන්නේ. එහෙමයි. ඒක පෙන්නනවා. ඒක හරියටම කියනවා නම් මේ එක විලකට තොටුපළවල් 16ක් තියෙනවා. මොන තොටුපළෙන් බැස්සත් එකම විලේ වතුරමයි පරිහරණය කරන්නේ. අන්න ඒ ආකාරයකට මේක දකින්න පුළුවන්. ඒක ඉදිරියේදී මම හිතන්නේ විස්තර කරයි. අපි ඊළඟ දවසේ ඒ ටික කරමු. අද මම හිතන්නේ බොහෝ වෙලාවක් ගත්තනේ. අද ජයන්ත මහත්මයාට හුඟක් වේලා ගිහිල්ලා ඇති. එහෙමනම් මට තව එක කරුණකට විනාඩියක් දෙන්න පුළුවන්ද සර්? කියන්නේ දැන් මේ බැලුවා අර 이르දි ගැන කතා කරද්දී විසුද්ධි මාර්ගයේ පොතේ තියෙන පස්ස 이르දි 10ක් තියෙනවා කියලා. ඔය ඉර්ධි 10 ඔය අට්ඨානෙද්දි විකුබ්බන මනෝමය කියන ඒවා තමයි අයිති වෙන්නේ ඔය පංච අභිජ්ජා වලට එන ඉද්ධි විඥානය කියන එකට. ඒකේ තියෙනවස 9 වෙනි 이르දියට විඥාමය 이르දි කියලා. ඒ විඥාමය 이르දි කියන එකේ ගහලා තියෙනවස විද්‍යාධාරින්ගේ හෝ මන්ත්‍ර බලයෙන් හෝ අහසින් යාම් ආදී විඥාමය 이르දි. විද්‍යාධරයෝ ගාන්ධාර විද්‍යාදී විද්‍යා ජපකොට මන්ත්‍ර කියා ඒ ආනුභාවයෙන් අහසින් යති අහසේ අතුන් අසුන් ආදී සිවුරංග සේනා සෙනග දක්වති කියලා. ඉතින් අපිට හිතන්න වෙන්නේ මේක අර බාහිර අර අපි කිව්වාගේ බාහිර ශාසනයෙන් බාහිරව ওই මන්ත්‍ර බලයෙන් මං හිතනස සමහර ලාවට ඒ ප්‍රාණඝාතයක් කුසල වුණත් කරන්න පුළුවන් ඇති කියලා ඒක තමයි මට කියන්න බොම් පිංක්ස්. ඔව් ඒක කිව්වහම මට මතක් වුණේ මහත්තයා දැන් අර භූත කියනකොට අර මහා භූත කියනකොට අර කාන්තාරවල භූත ස්වරූපයෙන් ඉන්නවා ගාන්ධර්ව නගරම වාගෙන යක්ෂණියෝ ලස්සන කුමාරිකාවෝ වගේ ඉඳලා අර මේ කාන්තාර යන මිනිස්සු කෑම බීම කන්න කඩේ ඇතුළට ගියහම මරාගෙන කන්නේ. ඒ වගේ අවස්ථා ගැන අපිට කියලා තියෙන ධර්මයේ. ඔව්. අමනුෂ්‍ය කරනවා කියලා. අපි අහලා තියෙනවා. ඔව්. හොඳයි. එහෙමනම් මම හිතනවා අපිට අද ඇත්තටම බොහොම හොඳ ධර්ම දේශනාවකටයි සවන් දෙන්න ලැබුණේ. ශ්‍රීමති මහත්මියට බොහොම පිං. අපි ඇත්තටම වැඩසටහන අද මේ ආකාරයෙන් නිමාවටපත් කරමු. ලබන සතියේ ඉතිරි කොටස් ටික අර අනිත් අයගේ ඉල්ලීම පරිදි අපි සාකච්ඡා කරන්න බලමු ශ්‍රීමති මහත්මිය. එහෙමනම් දෙවියන්ටත් පින් දීලා ශ්‍රීමති මහත්මියටත් පින් දෙන්න කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් සුනීතා මහත්මියට යොමු වෙනවා. ඊට කලින් යමක් කියන්න තියෙනවද විද්‍යාරත්න සර්? නැහැ. ශ්‍රීමති මහත්මිය ගොඩාක් පින් සිදුවා ඔයාට. ලස්සනට දේශනා කළා. ගොඩාක් පින්. හොඳයි. එහෙනම් අපි සුනීතා මහත්මියට ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා. අද වැඩසටහන නිමා කරන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මමත් ඇත්තටම බොහොම ආසාවෙන් අහපු බොහොම සිත්කලු දේශනයක් තමයි අපේ ශ්‍රීමති මහත්මිය කරපු. ඔබතුමියට බොහොම අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. අද ධර්මයේ දේශනා කිරීමෙන් අපි හැමෝලගෙම සිත් සතන් පහන් වෙන ආකාරයට සම්මා දිට්ඨි සූත්‍රය කියලා දීම තුලින්ම ඔබ අත්පත් කරගත්ත සියලුම පින්
ඔබ ඇතුළු ඔබගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් බන්දු මිත්‍රාදීන් සියලුම දෙනාට උතුම් ධර්මයේ අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා අපි හැමෝමලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. පළමුවම ඊළඟට අපිට මේ අවස්ථාව ලබා දෙන මේ වගේ ධර්මපර්යායක් සාකච්ඡා කිරීමේ අවස්ථාවට මඟ පාදපු නම කියන්න අවසරයි කුරතට වෙස්සබූ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාරත්න ගුරුතුමා ජයන්ත රත්නායක මහත්මයා ඒ වගේම බ්‍රූනෝ මහත්මයා පටිගත කිරීම වලින් උදව් කරපු ජයන්ත රත්නායක මහත්මයා සහ සහභාගී වූ සියලුම දෙනාට නම් කියූ නොකියූ සියලුම දෙනාට මේ වෙනුවෙන් යම් කිසි උදව්වක් කරපු සියලුම දෙනාට අපි අත්පත් කරගත්ත සියලුම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මීට ටික දිනකට පෙර අසනීප තත්ත්වයෙන් පසු වෙච්ච අප පන්සලේ තලාවේ සුමන් රත්න ස්වාමින්ද්‍රයන් වහන්සේට ඊටාම ඉක්මනින් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගොඩක් කාල වේලාව ගිය හින්දා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. පළවෙනියටම එත්තාවතා චම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ ප්‍රේතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. අපේ නමින් මිය පරලෝකී සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපේ සිත කය වචනයන් තුන්දරින් මොනවා හරි වැරද්දක් සිදු වුණා නම් ඒ සමා කරගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨිකා කාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. කිසිම දිනකදී අපිට අසත්පුරුෂ ආශ්‍රයක් නම් ලැබෙන්න එපා. උතුම් බුදුපසේ බුදුමහරහත් ආදී උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තියම අපිට ආශ්‍රය නිශ්චය වේවා කියලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන යාව නිබ්බානපත්තිය සම්මා දිට්ඨිකෝ හෝතු ත්‍රි හේතු පටිසන්ධිය ඉමිනා පුඤ්ඤ කම්මේන සුඛාය පටිපත්තිය පා පුඤ්ඤ නිබ්බානං අජරං අමරං වරං. ඒ වගේම අපි සියලුම දෙනාට නැවත වාරයක්ම අපි ආශිර්වාද කරනවා අපේ ගුරුතුමිය ශ්‍රීමති ගුරුතුමියට ශ්‍රීමති මහත්මියට ඇයගේ ධර්මඥානය තව වඩා දියුණු වේවා. ඇය මේ කරගත්ත කුසල් බලෙන් ඊටාම ඉක්මනින් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී එයත් සමගම අපි සියලුම දෙනාට උතුම් ධර්මයේ සුවසේම අවබෝධ කර ගැනීමට මේ පින්කම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමෝමලා අපි සියලුම දෙනා මේ ධම්සභා මණ්ඩපයට සහභාගී වෙච්ච සියලුම දෙනාම නිවන් දකින්නතුරු ඊටාම ප්‍රඥාවන්තව ජීවත් වෙලා මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේදීම මගඵල නිවන් සුව ලබා ගැනීමට මේ පින්කමත් අපිට පාරමී ධර්මයක් වේවා කියලා මේ සිතින් ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුද් සරණයි සියලුම දෙනාට. තෙරුවන් සරණයි. සාදු සාදු ඔබතුමීටත් මේ සියලු ආනිසංස සාදු සරණයි සියලු දෙනාටම.